අයිබන් සුබරාත්‍රියක් වාසනාවන්ත රාත්‍රියක්. වාරණය කළ නොහැකි අදහස් ධාරණය කරනු පිණිස තීරණය. තීරණය ගැනීම සඳහා වන පූර්ණ නිදහස් ඔබාබීස තබමින් අපි සූදානම් වැඩසටහන ආරම්භ කරන්න කොන්දේසි විරහිත ප්‍රශ්න කිරීමක් සමගින්. අපි අද බොහොම ගෞරවයෙන් ආරාධනා කළේ ජමේකා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ හිටපු පීඨාධිපති මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාභය මැතිතුමන්ට අයිබන් එතුමන්ට. එතුමන්ට ආරාධනා කරන්න හේතුවක් තියෙනවා. එතුමන්ට අපි අද ආරාධනා කළේ විශේෂයෙන්ම මේ වෙනකොට අපේ රටේ අරගලකරුවන් Tamanගේ අරමුණු සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් දින 90කට වැඩි කාලයක් මුළුල්ලේ අරගලයක නිරත වෙලා ඉඳලා අවසානයේ පසුගිය 9 වෙනිදා ජනාධිපති මන්දිරයට සහ අගමැති මන්දිරයට උන් කඩා වදිනවා. ඊට පස්සේ ප්‍රබලව උන් කරපු බලපෑම හමුවේ ජනාධිපතිවරයා මේ වෙනකොට සඳහන් කරලා තියෙනවා Taman හෙට දවසේදී නිල වශයෙන් ජනාධිපති ධූරයෙන් ඉල්ලාස් වෙනවා කියලා. 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව යම් තැනකදී ජනාධිපතිවරයා හෙට දවසේදී ලිඛිතව කතානායකවරයාට සිය ඉල්ලාස් වීමේ ලිපිය බහර දීලා ඉල්ලා අසුනොත් එතනින් පස්සේ මොකද වෙන්නේ? සමහර තැනකදී ජනාධිපතිවරයා ඉල්ලා අසුනොත් පාර්ලිමේන්තුවේ මේ වෙනකොට සාකච්ඡාවක් යනවා. පාර්ලිමේන්තුවේ മന്ത്രിවරුන්ගෙන් නාම යෝජනා බාරගෙන නාම යෝජනා වැඩි සංඛ්‍යාවක් ආවොත් ඡන්දයකට ගිහිල්ලා ජනාධිපතිවරයෙක් අනුප්‍රාප්තිකයෙක් පත් කරගන්නවා කියලා. එහෙම නැත්නම් කතානායකවරයා ජනාධිපතිවරයා බවට පත් වෙයි කියලා. තව තැනකදී සඳහන් වෙනවා ජනාධිපතිවරයා ඉල්ලා අස් වෙන්නේ අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ විසිරුවලා නෙවෙයි නම් අගමැතිවරයා ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයා බවට පත් වෙනවා කියලා. අපි මෙතනින් පටන්ගෙන මේ අරගලේ ගැඹුරු තැන් ස්පර්ශ කරන්න සූදානම්. එක්තැනකදී අරගලේ අභිප්‍රායන් සාක්ෂාත් වෙනවා වගේම රටක් විදිහට ජාත්‍යන්තරය අපි දිහා බලන් ඉන්න හැටිත් අපි කතා කරන්න සූදානම්. ඒත් එක්කම සමහරලාට ඉදිරියේදී ජිනීවා මානව හිමිකම් කවුන්සිලේ රැස් වෙනවා. ඊට පස්සේ ජාත්‍යන්තරය තුළ IMF සංවිධානය මේ වෙනකොට ලංකාවට යම් ආකාරයක සාකච්ඡාවකට ප්‍රවේශ වෙලා තියෙනවා. මේ ආර්ථික අර්බුදය निराකරණය කර ගැනීම වෙනුවෙන් මුදල් ප්‍රතිපාදන ලබා දෙන්න. ඒවට මොකද වෙන්නේ? ඊට පස්සේ විශේෂයෙන්ම යුරෝපීය බලකඳවුර, මේ පැත්තෙන් රුසියාව ප්‍රමුඛ බලකඳවුර, අසලස ඉන්දියාව කොයි විදිහට ශ්‍රී ලංකාව දිහා net යොමාගෙන ඉඳීදී බලපෑම හෙට දවසේදී කොහොම දැනේවිද කියලාත් අපි කතා කරමු. මම කැමති ප්‍රතිභා මහානාම හේමමාත්‍යා මේ සාකච්ඡාව ආරම්භ කරන්න. දැන් අපේ රටේ මේ අරගලය පසුගිය 9 වෙනිදා තීව්‍ර වුණා සහ යම් තැනකදී අරගලුවන් අපේක්ෂා කරපු තැනකට ඇවිල්ලා තියෙනවා. ලෝකේ තවත් අරගල තියෙනවා දකින්නවා මේ වෙනකොටත් විදේශ මාධ්‍ය වාර්තා කරනවා. ඔබතුමාට කොතරකදී හරි ජාත්‍යන්තරයේ ඇස ගැටෙන තැනකදී මේ වගේ අරගලයක් මුණ ගැහිලා තියෙනවද? 3න් 2 බලයක් ගත්තා, විශ්ව සම්මත කරගත්තා, 69 ලක්ෂයක බලයක් ලබා ගත්තා. ජනාධිපතිවරයාට අවුරුදු 2ක් ගියපු තැන යන්න කියලා මිනිස්සු පාරට බැස්සා. ඒ වගේ අරගලයක් දැක්කද? දැන් ඇත්තටම ලෝකේ අරගල තිබුණු එක තැනක් තමයි ෆීජි දිවයින. ෆීජි දිවයිනේම මේ වගේ අරගලයක් ආවා. ඒකට තරුණ විතර නෙමෙයි මහ ජනතාවත් එකතු වුණා. ඒගොල්ලෝ ගිහිල්ලා අර පාර්ලිමේන්තු සංකීර්ණය තමයි වට කරලා අල්ලගත්තේ. අල්ලගෙන එතන කෑම උයාගෙන එහෙම කාලා හිටියට එතනම්ම මේ වගේ තිබුණේ නැහැ සහයෝගය. දැන් උදාහරණයක් ලෙස ගත්තාම දැන් ලංකාවේ ඔබ කිව්ව සියලුම පරිපූර්ණ කරුණු තිබිලත් ඊට වඩා ඉහළින් ජනතාවගේ නැගිටීම ජනතා පරමාධිපත්‍ය ඇවිල්ලා තියෙනවා. එතකොට තව රටවල් තියෙනවා ගොඩක් වෙලාවට දැන් මියන්මාරයේ වගේ ගත්තට පස්සේ එතන හමුදාවට පාර්ලිමේන්තුව තුල 4න් 1 ආසන 100ක් වගේ තියෙනවා. හින්දා ඒගොල්ලන් නිරන්තරයෙන් මේ දේ කරන්න පුළුවන්. ඒ වගේම පාකිස්තානයේ මෑත කාලේ අපි දැක්කා බලයටපත් වුණ ඉම්රාන් ખાන් මහතාට පාර්ලිමේන්තුව තුලින් ආව අභියෝගයක් නිසා එළියට යන්න උන. දැන් මේ වගේ තව එකක් මම දකිනවා කොලොම්බියාවේ. කොලොම්බියාවේ ඇත්ත වශයෙන්ම එතනදී අර ඇති වුණ කැරැල්ල ඒ වගේම ඒගොල්ලෝ ඉදිරියට ගිය අරගලය අවසානයේදී නතර වුණේ මැතිවරණයකින්. අන්න ඒකයි වැදගත් වෙන්නේ. ඒ තරුණ අපේක්ෂා ජයග්‍රහණය කර. දැන් අපේ තියෙන්නේ මීට වඩා වෙන තත්වයක් ගොඩක් වෙලාවට. දැන් තව ඔබට ඉදිරියට මම ගෙනියන්නම්. දැන් උදාහරණයක් ලෙස ගත්තොත් මම ජමේකාවේ ඉන්නකොට මම ළඟම රට තමයි මම දැක්ක කියුබාව. දැන් කියුබාවේ වුණත් විශාල වශයෙන්ම ඒගොල්ලන්ගේ විප්ලවයක් තුලින් තමයි ඒ තත්ත්වය වෙනස් වුනේ. චේ සහ අපේ හිටිය ඔය ප්‍රධාන වශයෙන් මිය ගිය ෆිදෙල් කැස්ට්‍රෝ.
එතකොට එතන නායකත්වයක් එක්ක ගිය ගොඩක් වෙලාවට. ඊට පස්සේ චේ එතනින් පිට වෙලා තමයි එයාගේ රටට ගිහිල්ලා බොලීවියාවේ අරගලය කරන්න යද්දි තමයි එයා ජීවිතින් නැති වුණේ. ඉතින් දකුණු ඇමරිකාවේ තියෙනවා මේ වගේ අරගල. විටින් විට එනවා, ඒවා පහ වෙනවා, නැගිට වෙනවා, නැති වෙනවා. චීනේ ආවා ඒ වගේම විශාල තරුණ ප්‍රබිදීමක්. හැබැයි ඒක පුදුම විදිහට මර්ධනය කරලා විශාල ගාණක් මිය ගියා. ඉතින් මේ තත්ත්වයට එක්ක බලනකොට දැන් හොංකොං වල මේ අරගලේ එනවා ටික ටික. ඊට පස්සේ ඒ ජමයිකා ආසන්නීම තියෙන රටක් තමයි වෙනිසියුලාව. අද වෙනිසියුලාව විශාල ප්‍රශ්න වෙනිසියුලාවේ ඉන්න මේ තානාපතිවරුත් ඉවත් කරගෙන ඒගොල්ලෝ යන්නේ අර කොමියුනිස්ට් සිස්ටම් එකත් එක්ක. දැන් ලංකාවේ මේ ස්ට්‍රක්චර් එක ඊට වඩා වෙනස්. ඔව් දැන් ඔබතුමාව කියපු අරගල ඇතුලේ සමහර වෙලාවට අපි දැක්කා ඒ රටවල් වල විශේෂයෙන්ම චීනයේ තරුණ නැගිටීමත් එක්ක වෙඩිපත්තු වෙනවා. පැහැදිලිව. ඊට පස්සේ සමහරලාට ජීවිත අහිමි වෙනවා. විශාල ප්‍රමාණයක්. ආණ්ඩුවක් විදිහට දැඩි මර්ධනයකට යනවා. හැබැයි දැන් අපේ රටේ අරගලය පටන් අරගෙන පසුගිය 9 වෙනිදා උත්කර්ෂයට එනකන් අපි දැක්කේ නෑ එහෙම වෙඩිපත්තු වෙන හරිය දැඩි මර්ධනකාරී තැනකට යනවා හරිය. සම්මතය තුල කඳුළු ගෑස් ගැහුවා. ඊට පස්සේ යම් පීඩනයක් රජයේ පාර්ශවයෙන් අරගල කරුවන්ට යවුවා. මට සමහරලාට ප්‍රශ්න කරන දෙයක් තමයි ගහන්න තිබුණානේ. වෙඩි තියන්න තිබුණානේ කියලා. දැන් සමහරව කියන එහෙම තිබ්බනම් තිබ්බ බලා ගන්න. සමහරවල් ගම්වල ඉන්න මිනිස්සුත් නැගිටලා එන්නට තිබුණා කියලා. ඔබතුමාට හිතන විදිහට දැන් ලෝකයේ අනෙක් රටවල බලය තහවුරු කර ගැනීම වෙනුවෙන් අරගල මර්ධනය කරන්න අනෙකුත් උදවිය ගියාට ඇයි අපේ රටේ එහෙම නොකී? ඔය ඇත්තටම අපේ රටේ ඒ සුන්දරව ඒ අරගලය දියැත්තුණා. මෙතන පොඩි ප්‍රශ්නයක් මතුවුණේ. පොඩි නෙමෙයි, ඒක විශාල ප්‍රශ්නයක්. අපි දැක්කා මේ මැයි මාසේ 9 වෙනිදා ඇති වුණු සිද්ධියත් එක තමයි මේක තීව්‍ර වුණේ. මොකද මේ අරගල භූමියට පිටින් කණ්ඩායමක් ගිහිල්ලා ඒ අයගේ කූඩාරම් ගිනි තියලා පහර දෙන්න පටන් ගත්තාම තමයි මේක බොහොම තීව්‍ර වුණා. ඒක අනවශ්‍ය ක්‍රියාවක් ඇත්තට මෙතනදී සිදු වුණේ. ඒක ඇර නමුත් මාස ගානක් තිස්සේ මිරිහානි සිදුවීමෙන් පස්සේ දිගටම අරගල භූමියේ ඒ තත්ත්වය ඇති වුණා. ඒ වගේම අපි දන්නවා ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඔබ හොඳ දැනකට ගෙනාව සාකච්ඡාවක් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අපි පැහැදිලිව දකින දෙයක් තමයි 14 වන ව්‍යවස්ථාවේ එකේ භාෂණයේ නිදහස, ප්‍රකාශනයේ නිදහස, සමාගමේ නිදහස, රැස්වීමේ නිදහස, දේශපාලන වශයෙන් පෙළපාලි යෑමේ සියලු දෙයක්ම නඩු තීන්දුව රාශියකින් දසුන් පිළි අරගෙන තියෙනවා. හැබැයි දසුන් මෙතන තියෙන මූලික කරුණ මට පෙන්වන්න ඕන දේ තමයි මහේස්ත්‍රාත් අධිකරණ වලින් පවා ඔබතුමා උනත් දැකලා ඇති මේ එකපාරටම දුන්නේ නැහැ ඉල්ලන පොලිසිය ඉල්ලන වාරණ නියෝග දුන්නේ නැහැ. ඒ තහනම් නියෝග දුන්නේ නැහැ. ඒ භාෂණය ප්‍රකාශන නිදහස පාවිච්චි කරමින් යන්න. නමුත් ඒ එන පුද්ගලයන් විසින් රාජ්‍ය දේපලට එහෙම හානි කරන්න ගියොත්, පුද්ගලික දේපලට හානි කරන්න ගියොත් පොලිසිය ආමු බලය පාවිච්චි කරන්න කියලා. ඉතින් රට පුරාම ඇති වෙන සිද්ධීන් නැවත අපි මේක කතා කරනවට වඩා දැන් අපි එක සම්දිස්ථානයකට ඇවිල්ලා තියෙන හින්දා බොහොම දැන් ගොඩාක් රටවල ඒක ඇති වෙනකොටම ඒක මර්ධනය කරපු අවස්ථා තියෙනවා. ඉතින් නමුත් ඒ ගෝල්ෆේස් පිටිය තුල ඒගොල්ලෝ කූඩාරම් ගහගෙන එතන ඒගොල්ලන්ගේ ඒ සටන් පාඩ ටික ඉදිරියට ගෙනිච්චා. නෑ එතන මට සමහරවල්ලාට දැන් ජනාධිපතිවරයා දැන් හෙටන ඉල්ලාස් වෙනවා කියලා එක සමහර ඒකත් අවිනිශ්චිතතාවයකේ තියෙන්නේ. යම් මාධ්‍ය වාර්තා කරනවා ලිපියට අස්සම් කරා කියලා තාමුත් තහවුරු කළ තොරතුරක් එළියට අවිල්ලා නැහැ. සමහර වෙලාවට එහෙම පහර නොදී හිටියේ සමේ පසුබැස්ම යම් ආකාරයක දේශපාලනික උපක්‍රමයක්ද කියලා කෙනෙකුට අර්ථ ගන්න පුළුවන් නේ. පැහැදිලිවම. දැන් මෙතන අපි ගත්තොත් දැන් ඒත් එක්ක දේශපාලන ස්ථාවරත්වය ඇති වෙන්න එපයිනේ. දැන් මං නීතිය පැත්තෙන් ගන්නම්කෝ. ඕකේ තියෙන තත්ත්වය දැන් ඔබතුමා ඇහුවා දැන් කවුරුවක්වත් ඒ ලිපිය දැකලවක්වත් තිබුණේ නැහැ. හැබැයි තැන් 3-4කදී දැන් මෙතනදී කතානායකතුමත් එක්ක ඒ හිටපු ඉන්න දැන් ජනාධිපතිතුමා sannivedanaya කළා තියෙනවා. එතකොට මම මෑතදී දැක්ක දෙයක් තමයි කතානායකතුමාගෙන් එන නිල නිවේදන හැර වෙනේව නිකුත් කරන්න එපා කියන එක. දැන් එතකොට ඒ ජනාධිපතිතුමා හිටිය මන්දිර ඔක්කොම විනාශ කළා කවුරුත් දන්නේ නැහැ කොහෙද ඉන්නේ කියන එක උනත් ප්‍රශ්නයක්. නමුත් ඉතින් අද දුරට මේ කතා කරන මොහොතටත් ඒ ලිපිය අනිවාර්යයෙන්ම කතානායකතුමාට යවන්න ඕනේ. ඒක ලිඛිත වෙන්න ඕනේ. දැන් උදාහරණයක් ලෙස ගත්තට පස්සේ 38 එක ආයන තමයි මෙතන වැදගත් වෙන්නේ. දැන් ජනාධිපති ධූරයේ හිස්වීම පිළිබඳව ජනතාවට වඩා ගොඩක් අවස්ථාවලදී අග්‍රාමාත්‍ය කාර්යාලයට එහෙම sannivedanaya කරලා තියෙනවයි කියලා කියනවා. දැන් එතනින් ගියාට පස්සේ අනිත් පැත්තෙන් දැන් ඔබ කියන විදිහට කතානායකතුමා පක්ෂ නායකයන්ගේ රැස්වීම කැඳෙව්වා. ඒ රැස්වීමේදී මූලික වශයෙන්ම සාකච්ඡාවට භාජනය වෙනකොට එතුමාටත් කියලා තියෙනවයි කියලා කියනවා. එතකොට එතුමා විදේශ මාධ්‍යයන්ට කියලා එතනත් ප්‍රශ්න කොහොම හරි ඇති වෙලා තියෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ
දැන් අපි බලමු මේ මෙතනදී කියනවා කතානායකවරයා විසින් තමාගේ අත්සනින් යවනු ලබන ලිපියකින් ජනාධිපතිතුමා තම ධූරයෙන් අස්සුවහොත්. ඔන්න ඔතන තමයි එන්නේ. පුරප්පාඩුවක් වෙන්නේ. දැන් වාචිකව මෙතන සඳහන් වෙන්නේ නැහැ. ඒ නිසා වාචිකව සඳහන් වෙන්නේ නැහැ ලිඛිතව. හැබැයි ලිඛිත මතක තියාගන්න අපේ තියෙනවා 2006 ඉලෙක්ට්‍රොනික ගිවිසුම් පනත. ඒකේ 4 වෙනි වගන්තියේ කියනවා සාමාන්‍ය අත්තකුරෙන් යවන ලිපියක් හෝ අත්සනින් යවන ලිපියක් වගේම ඩිජිටල්. ඒතකොට එතුමාට ඊමේල් එකක් එවන්නත් පුළුවන්. විද්‍යුත් තැපෑලකිනුත් පුළුවන්. නඩු තීන්දුවක් තියෙන SMS පවා පිළිගන්නවා වැදගත් ගිවිසුමක් කියන එක. මම කියන්න යන්නේ මෙතනදී ඒ ලිපිය අතට ලැබෙන කල් ඒ ලිපිය අතට ලැබුණාම තමයි මෙන්න මේ කියන කතානායකතුමාට එතුමා පාර්ලිමේන්තුව රැස් කරවලා ඒ ලිපිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕනේ ඒ අත්සන්කරන වෙලාවේ ඉඳන්. දැන් අත්සන්කරන වෙලාවේ ඇත්ත වශයෙන්ම මේකේ දාලා නැහැ. වෙනත් විදේශ රටවල මම දැකලා තියෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල මේ වෙලාව දාන උදේ 4ද හවස 4ද. දැන් හෙට එතකොට නිවාඩු දිනයක්. දැන් එතකොට නිවාඩු දිනයක රාජකාරී වෙනවාද? ඔයගේ ඉතින් ප්‍රශ්න රාශියක් නීතියේ මතුවෙනවා. යම් තැනකදී අභියෝගයට ලක් වෙනවා. දැන් ප්‍රතිභාමාන මෙව මත දැන් යම් ආකාරයකින් ජනාධිපතිවරයා ඇයි ඉල්ලාස් වෙන්නේ නැතුව සෙන්සුරාදා දැන් මේ සිද්ධිය ඇතිවෙච්ච වෙලාවේ එතුමාට සඳහන් කරන් තිබුණා නෑ මම අහිං වෙනවා කියලා. ඇයි එදා ඉල්ලාස් වෙන්නේ නැතුව තව දින 3ක් දෙන්න කියලා ඉල්ලුවේ? ඔව් දැන් එතන හරි වැදගත් ප්‍රශ්නයක්. මොකද අපි ගත්තොත් දැන් අරගලේ සම්මුතියේ තියෙන විවිධ ඉල්ලීම් මම දැක්කා. ඒ වගේම මේගොල්ලෝ ඉදිරියේදී කරන වැඩසටහන් වල පළමුවෙන්ම තියෙන්නේ ජනාධිපතිවරයා විසින් වහාම ඉල්ලාස් වෙන්න ඕනේ. ඒ වගේම අගමැතිවරයාත් ඉල්ලාස් වෙන්න ඕනේ. පළවෙනි එක සම්පූර්ණ වුණාම තමයි ඒගොල්ලන්ගේ අනිත් ඒවා අපි කතා කරමු. දැන් උදාහරණයක් ලෙස ගත්තාට පස්සේ ඒගොල්ලෝ කිව්වේ දුන්නේ ජූලි 9 වෙනිදා විතරයි. 9 වෙනිදා ඉල්ලාසු නැති හින්දා තමයි අපි මේ ක්‍රියාව කරන්න කියලා. දැන් ජනාධිපතිවරයා ඇත්ත වශයෙන්ම දැන් මේ ක්‍රියාව සිදු වෙනකොට මේ මන්දිරය එම් වටලනකොට එතුමා එතනින් පිට වෙන්නේ නැති. නමුත් මේකේ ක්‍රමවේදයක් හදන්න එපෑනේ මොනවා හරි ඕනෑම රටක එහෙම නැත්නම් ඉතින් විප්ලවයකින් හරි වෙනත් විදියකින් ගිහිල්ලා ඒ බලය අල්ලා ගැනීම අවශ්‍ය වෙනවා. දැන් ලංකාවේ තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව එක පැත්තකින් විධායක ජනාධිපතිතුමා ඉන්නවා අනිත් පැත්තෙන් පාර්ලිමේන්තුව. ඒතකොට විධායකම තිබුණා නම් ඔකේ වෙනම ගැටලුවක් ඒ අවස්ථාව අරගෙන යන්න පුළුවන්. දැන් අරගලකරුවන් පැත්තෙන් පවා ඒගොල්ලෝ එකපාරටම ගිහිල්ලා මේ මන්දිර වැටලුවාට කෙලින්ම ජනාධිපති කෙනෙක් Tamanට උමනා විදියට පත් කරගෙනත් නැහැනේ. එතනත් ඒගොල්ලෝ දෙනවා අවස්ථාව කොහොමද පාර්ලිමේන්තුවට යන්න ඕනේ කියන එක. මම හිතන්නේ යම් කාර්යපටිපාටික දේවල් තියෙනවා. දැන් අපි මොනවා කරත් මෙතන පරිපාලනයක් තියෙනවා. පරිපාලනයේ විඳ වැටෙන්න බෑ. ඊට පස්සේ සමහර ලාවට අත්සන් කරන ගිවිසුම් වල තියෙන තත්වයට අනාපති සම්බන්ධකම් මේ ඔක්කොමත් එක කාලයක් ඉල්ලන්නේ. ඉතින් මම ඉතින් දන්නේ නෑ හරියටම කොමක්ද එතුමාගේ හිතේ තිබුණ කියන එක. නමුත් මට කියන්න පුළුවන් එකම කාරණේ තමයි ඒ ඉල්ලා අස්වීමේදී ඒ ඉල්ලා අස්වීමේ දිනය දැනුම් දීම ඉතා වැදගත්. යම් තැනකදී ජනාධිපතිවරයා ඉල්ලා අස් වෙනවා නම් ඔව් ජනාධිපතිවරයාට කරලා යන්න වැඩ ටිකක් තියෙනවද ඉතුරු වෙලා? පැහැදිලිවම මොකද එතුමා තමයි කැබිනට් එකේ නායකතුමා. එතුමා තමයි සන්නද්ධ හමුදාවන් නිදි සේනාධිනායකතුමා. ඉතින් බලන්න ඕනේ දැන් කැබිනට් එකක් සමුද එනවනම්. දැන් ඔබතුමා කියන විදියට දැන් මේක ජූලි 9 ආව සිද්ධිය කැබිනට් එකේ එනවා. කැබිනට් පේපර්ස් තියෙනවා. ඒ වෙයිදී එතකොට ඔබ හිතන්න මේ රට මේ වෙනකොට දැඩි ආර්ථික අගාධයක වැටලා තින්නේ දවසින් දවස බිඳ වැටෙනවා මේක. එතකොට මේකත් එක්ක මොන ආකාර සමහරලාට අපි දන්නේ නැහැ විදේශ රටවල් එක්ක ඔය ගෑස් වෙන්න පුළුවන්. එතනින් ගියාට පස්සේ රුසියාවත් එක්ක තෙල් ගේන්න එහෙම කතා කරනවානේ. ඉතින් ඒවා යම්කිසි කෙනෙකුට පැවරීමක් වෙනවා. ඒතර මේ පැවරීමේදී ඒ පැවරීම මූලික වශයෙන්ම ලිඛිත වශයෙන් කරලා යන එක සාධාරණයි. නමුත් ඉතින් 13 කියන්නේ එහෙම දිගදිනියකුත් නෙමෙයි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ 13 ඉවත් වෙලා තව කොච්චර කල් යයිද දන්නේ නැහැ ඊළඟ ජනාධිපතිතුමා. අන්න ඒකත් අරගලකරුවෝ බලන්න. නෑ ඊටත් කලින් අර ඔබතුමා එක තැනකදී මතු කරපු කාරණාවක්. දැන් ජනාධිපතිවරයා හෙට ඉවත් වෙනවා කියලා කිව්වට හෙට නිවාඩු දවසක්. හෙට පොහොය දවස. එතකොට එහි තියෙන නෛතික කටයුතු කිරීම වෙනුවෙන් වන කාර්යපටිපාටිය කොහොම සිද්ධ වෙයිද කියන කාර්ය සම්බන්ධව යම් තැනක ප්‍රශ්නයක් තියෙනවා. දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැන් ඕක පැහැදිලිව තියෙනවා 1954 සාපුවා කාර්යාල සේවක පනත යටතේ ගත්තට පස්සේ පෝය නිවාඩු තියෙනවා ප්‍රසිද්ධ නිවාඩු තියෙනවා ඒ සේවකෙක් සේවයෙන් ඉවත් වෙනකොට දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ගත්තොත් එහෙම කිසිම දවසක කියලා නැහැ පෝය දවසක ඉවත් වෙන්න පුළුවන්ද බැරිද කියනවත් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත් කළා නැහැ ඉතිරි ඇතුළත් කරයි ඒ නිසා අනිවාර්යයෙන්ම කතානායකවරයා වෙත ඒ ලියුම දුන්නට නිවාඩුද නැද්ද කියලා ගැටලුවක් නැහැ ඒ අවස්ථාවේ ඉඳන් ඒක ක්‍රියාත්මක වෙනවා නමුත් සමහර පනත්වල තියෙනවා
දැන් උදාහරණයක් ලෙස ගත්තොත් මට විනාඩියක් දෙන්න 1889 භාණ්ඩ විකිණීමේ ආඥාපනදී ඒක පැහැදිලිව සඳහන් වෙනවා. ඊට පස්සේ 1927 විනිමය බිල් ආඥාපනදී දවසුන් එහෙම මේ ඉරිදා දිනවල නැහැ. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ මම හිතන්නේ එහෙම ප්‍රශ්නයක් ඇති වෙන එකක් නැහැ කියන එක. යම් තැනකදී ජනාධිපතිවරයා ඉල්ලා අස්වෙන්න ලිපියට අත්සන් කළ කතානායකවරයා වෙත යොමු කරාට පස්සේ ඔව් මේ පවතින තත්ත්වය මත ජනාධිපතිවරයා කැබිනට් එක අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් එක විසිරුවා හැරියොත් මම මේ කියන ප්‍රශ්නේ වළංගු නැහැ. නමුත් මේ වෙනකන් අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විසිරුවා හැරීම වෙනුවෙන් යම් තැනක නිවේදනයක් හෝ බලකිරීමක් හෝ නියෝගයක් හෝ නිකුත් කරලත් නැහැ. යම් ආකාරයකින් එහෙම අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විසිරුවා හරින නියෝගයක් නිකුත් නොකර විසිරුවා නොහැර ජනාධිපතිවරයා ඉල්ලා අස්වනොත් මොකද වෙන්නේ? ඔව් ඉතා පැදගත්. නමුත් දැන් කැබිනට් එකේ ඉන්න සමහර ඇමතිවරු ඉල්ලා අස්වීම ලිපි දුන්නාට ඒක ජනාධිපතිතුමාට ලැබිලාද නැද්ද දන්නේ. ජනාධිපතිතුමා බාර ගන්න ඕන. ඔහොම නෛතික ප්‍රශ්නිකුත් තියෙනවා. ඔව් දැන් කාර්යාලය අඩුම ගන්න ලේකම්වරයෙක්ව බාර ගන්න කාර්යාලයක්වත් නැහැ. ඉතින් ඒ වගේ අවිනිශ්චිත දේශපාලන තත්ත්වේ නම් අපි ස්ථාවර කරගන්න ඕනේ. මොකද ඒකට හේතුව අපි හැමෝම හිතන්න ඕනේ මේ රටේ ඉදිරිය අරගලයක් කරලා ඒක ජයග්‍රහණය කළා ඒක සාමකාමීව භුක්ති විඳලා ඊට පස්සේ ස්ථාවරත්වයෙන් අපි ඔක්කොම ලංකාව තුළ හොයන්න ඕනේ. දැන් ඔබතුමා කිව්ව විදිහට ජනාධිපතිතුමා විසින් අගමැතිතුමාත් ඒ වගේම කැබිනට් මණ්ඩලයත් විසිරුවා හරින්න පුළුවන්. එතකොට අගමැති කෙනෙකුත් නැහැ ලංකාවේ කැබිනට් මණ්ඩලයකුත් නැහැ. ඉතින් එතන මේ ગેප් එක ගැන ව්‍යවස්ථාවේ මූලික වශයෙන් දැන් හොඳම ප්‍රශ්නේ ඇහුවේ ඔයා. මොකද ඒකට හේතුව තමයි ජනාධිපතිතුමාගේ හිස්වීමෙන් පස්සේ තියෙන තත්ත්වය තමයි මෙතන තියෙන්නේ. එතකොට මේකේ මේක මම හිතන්නේ ඓතිහාසිකගත අවස්ථාව ලංකාවේ. හරිද? මොකද දැන් යන්නේ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවනේ. 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් එක්කත් ජනාධිපතිතුමාට අපි මේ කතා කරන වෙලාවෙ වුණත් අගමැතිතුමා අයින් කළා තව කෙනෙක්ව දාන්න පුළුවන්. හරිද? එතකොට එතනදී දැන් අපි දන්නවානේ මීයාව අගමැතිතුමා පවා තනි පක්ෂයක තනි එක්කෙනෙක්. එතකොට 224ක්ම ඉන්නවා. ඒතර බහුතරය බැලුවෙත් නැහැ. එහෙම අවශ්‍ය නැහැ. මොකද සදාචාරාත්මක පැත්ත වෙනස්, නීතිමය පැත්ත වෙනස්. නීතිමය පැත්ත වශයෙන් ගත්තොත් පත් කරන්න පුළුවන්. එතකොට ජනාධිපතිතුමාට අවශ්‍ය නම් එයාගේ ඉල්ලා අස්වීමේ ලිපියක් දෙනවා. සියලු දෙනාම කැබිනට් එකත් එනවායි අගමැතිතුමාත් ඉවරයි කියලා ගියොත් මෙන්න මෙතනදී කතානායකතුමා තමයි ඇත්ත වශයෙන්ම එතන ඉඳන් මේ වැඩ කටයුතු ටික කරගෙන යන්න වෙන්නේ. මොකද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ඊටාම පැහැදිලිව තියෙනවා 41 ඇයන්නේ. ඒකේ තියෙනවා කතානායකතුමාට තමයි ඊට පස්සේ ඔය අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත් වෙන තෙක් ඒ කාර්යභාරය. දැන් ඔබතුමා ඔය කියන්නේ අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයත් විසිරුව හැරලා ජනාධිපතිවරයා ඉවත් වුණා. දැන් මේ තියෙන ක්‍රමය අනුව මේ තියෙන තත්ත්වය අනුව එහෙම තත්ත්වයක් නැහැ. යම් ආකාරයකින් ජනාධිපතිවරයා අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයත් තියලා ගියොත් මොකද වෙන්නේ? ඔව් ඊට වැදගත්. දැන් එහෙවැනි තත්ත්වයක් නැති වෙන්න මම සාධනීය ලෙස ඔබට එකතු කරන්නම්. පක්ෂ නායක රැස්වීමක් වහාම කැතෙව්වා. දැන් කතානායකතුමායි කර වැඩි හරි. මොකද පක්ෂවල අය ඉල්ලුවනේ පක්ෂ නායක රැස්වීමේදී තීරණයක් ගත්තා මොකක්ද ඉදිරියේදී කරන්න කියලා. එතනදී තමයි ඔය 13 වෙනිදා දසුන් ඔය ලිපිය සම්බන්ධව මතුවුනේ. අපි හිතමුකෝ දැන් ජනාධිපතිවරයා විසින් තමන්ම ස්වේච්ඡාවෙන් ඉල්ලා අස්වෙලා යනවා අර පාර්ලිමේන්තුවට කිසිම ආකාරයක බලපෑමක් හෝ ඉවත් කිරීමක් කරන්නේ නැහැ. අන්න එතන තමයි මේ බලතුලනේ වැදගත්කම. දැන් ජනාධිපතිවරයාට එහෙම කරන්න පුළුවන් වුණත් එහෙම නොකර ගියොත් අන්න එතකොට වෙන්නේ අගමැති හා කැබිනට් මණ්ඩලය තව දුරටත් පවතිනවා. එතකොට අනුප්‍රාප්තික ජනාධිපතිවරයා බවට පත් වෙන කතානායකවරයාද අගමැතිවරයා? දැන් මෙතන පැහැදිලිවම 41 ඇයන්නේ ඒක පැහැදිලිව තියෙනවා. ඇයන්න ධූරය එසේ හිස්වීමෙන් පසු. හරිද? ජනාධිපතිට ධූරය එසේ හිස්වීමෙන් පසු ජනාධිපති ධූරයේ කාර්ය බාර ගැනීම අතර කාලය තුල අග්‍රාමාත්‍යවරයා ජනාධිපති ධූරයේ වැඩ බැලිය යුත්තේ කියලා තියෙනවා. තවත් තියෙනවා අග්‍රාමාත්‍ය ධූරයේ වැඩ බැලීම සඳහා ඔහු විසින් අමාත්‍ය මණ්ඩලයේ වෙනත් අමාත්‍යවරයෙකු පත් කරන්නත් පුළුවන්. ඒ දෙකම නැත්තම් කතානායකවරයාට එනවා. දැන් අපි යමු අරගලයට. දැන් අරගලයේ මූලික ඉල්ලීම ජනාධිපතිත් යන්න ඕනේ, ඒ වගේම අගමැතිත් යන්න ඕනේ කියන එක. එතකොට ජනාධිපති ගිහිල්ලා මෙතන අගමැති ඇත්තට ගියේ නැතිනම් තව ලොකු ප්‍රශ්න වෙන්න පුළුවන්. ඉතින් ඒක සමාජය තුල විශාල වශයෙන්ම සාකච්ඡාවට බත්. හැබැයි දැන් ඊයේ යම් ආකාරයක පාර්ලිමේන්තුවේ සාකච්ඡාවෙන් පස්සේ රාව් ෆකීම් මහත්මයා සඳහන් කරන වෙලාව රනිල් වික්‍රමසිංහ මහත්මයා යම් තැනකදී බලශක්ති අර්බුදය සම්බන්ධයෙන් වන ගෙවීම් සම්බන්ධයෙන් මුදල් ලබා ගැනීමට අදාළව සාකච්ඡා කරාවිලා පක්ෂ නායක රැස්වීමේදී හැබැයි ඒතනදී පෙනුනේ නැහැ රනිල් වික්‍රමසිංහ මහත්මයා අගමැති ධූරයෙන් ඉවත් වෙලා යන ස්වභාවයක් කියලා. දැන් ඒ අනුව යම් උපකල්පනයකට આવොත්
රනිල් වික්‍රමසිංහ මහත්තයා යන්නේ නැහැ කියලා. අර දැන් ඔබ පෙර සඳහන් කරපු කතානායකවරයාට අනුප්‍රාප්තික ජනාධිපති බලය පැවරෙන්නෙත් නැහැ. නාම යෝජනා කැඳවලා 20 වෙනිදා පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයා තෝරා ගැනීම වෙනුවෙන් ඡන්ද විමසීමක් තියන්න වෙන්නෙත් නැහැ. දැන් මෙතන ප්‍රශ්නේ මේකයි. හැබැයි දසුන් ඉතාම වැදගත් කාරණේ තමයි 41 ආයන්නේ තියෙනවා අගමැතිතුමා හෝ ඇමතිවරයෙක් එන්නේ වැඩ බලන අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක්. නැත්තම් ඉතිරි දුර කාලය වෙනුවෙන් ක්‍රියාත්මක වීම සඳහා සම්පූර්ණ වැරදි. මෙතනදී වෙන දේ තමයි ජනාධිපති ධූරය හිස්වීමත් අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් පාර්ලිමේන්තුවෙන් තෝරා ගන්නාතෙක් වැඩ බැලීමට පමණයි එන්නේ අගමැතිතුමා. හැබැයි යාට පුළුවන් ඕනනම් අපේක්ෂකෙක් වෙන්න. මම ඒක පැහැදිලි කරන්න. ඒ කියන්නේ අගමැතිවරයා අනුප්‍රාප්තිකය බවට පත් කරලා මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවේ ඡන්දයක් තියන්න ඕනේ ඉදිරි දුර කාලේ. දැන් මාසෙකට ඉස්සෙල්ලා ඡන්දේ තියෙනවනේ. දැන් කියන්නේ 15 වෙනිදා නිවේදනය කරනවා ඊට පස්සේ 20 වෙනිදා 19 නාම යෝජන එතුමටත් ඕන පුළුවන්. දැන් එහෙම තමයි යුනේ මේ ඇත්ත වශයෙන්ම ඔතනදී හොඳම පූර්වාදර්ශයක් අපිට තියෙනවා. හිටපු ජනාධිපති ආර් ප්‍රේමදාස මැතිතුමා බෝම්බේ මිය ගියාට පස්සේ ඊළඟට වැඩ බලන අනුප්‍රාප්තික ජනාධිපති හැටියටයි ඩී.බී. විජේතුංග මැතිතුමා. නමුත් පාර්ලිමේන්තුවේදී කවුරුවක්වත් තරඟ කරේ නැහැ එතන. ඒ නිසා තමයි ඔබ කියන සිද්ධිය ආවේ. නමුත් මෙන්න මේ ඉතා වැදගත්. 41 කියන දේ තමයි ජනාධිපතිවරයා ස්වේච්ඡාවෙන් ලිපියක් දීලා තම ධූරය අත්හැරියොත් ඊළඟට කවුද ජනාධිපති කියලා තෝරාපත් කර ගැනීමේ සම්පූර්ණ බලය තියෙන්නේ අර 225ට. එතකොට පාර්ලිමේන්තුවේ ඉන්න 225 අතරින් තමයි අනිවාර්යෙන්ම කෙනෙක් ගේන්න ඕනේ. අපි කොච්චර කෑ ගැහුවත් මේක තමයි රටේ තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. එන අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනල්ලා මේක වෙනස් කරන්න. ඒ විතරක් නෙමෙයි. ඒ තෝරා ගන්නා කෙනා ඒකාන්ත බහුතරයකුන් ලබා ගන්න ඕනේ රහස් ඡන්දේ. ඒ බහුතරයක් කියලා කියන්නේ 50ක් හිටියොත් 26යි. 113 තමයි 225න්. අපි දන්නේ නැහැ කී දෙනෙක් කීයද. ඒ තියෙන 100 දැනට පාර්ලිමේන්තුවේ 225 කියන ගණපුර නෙවෙයි ඒ වෙලාවේ පාර්ලිමේන්තුව රැස් කරනකොට තිබ්බ කණ්ඩායම වෙන්නේ. පැහැදිලිවම මේ සඳහන් වෙනවා ජනාධිපති ධූරයට එසේ අනුප්‍රාප්තික වන යම් තැනැත්තෙකු ධූරය හිස් කරන ජනාධිපතිවරයාගේ ධූර කාලය අතර කාලය පමණ යාට දරන්න පුළුවන්. හැබැයි ඒ තියෙන ඒකාන්තික බහුතරයක් ගන්න ඕනේ කියන එක තමයි. ඒ කියන්නේ ඒ වෙලාවේ පාර්ලිමේන්තුව රැස් වෙලා ඉන්න മന്ത്രി කණ්ඩායමෙන් බහුතරයක්. ඔව් එතන ඉන්නවනේ ඡන්දේ දීපු අය ඡන්දෙන් නොදීපු අය තින්න පුළුවන්. එතනින් බහුතරයක් ගන්න ඕනේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙමෙයි මේක ඇවිල්ලා රහස් ඡන්දයක්. අපි දන්නේ කවුරු කාට ඡන්දේ දුන්නාද කියලා රහස් ඡන්දයක් තාම 70 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීමෙන් පසු ප්‍රථම වරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ජනාධිපතිවරයෙක් ලෙස තෝරා ගන්න සුබ මොහොත තමයි මෙතන. මේක සමාජ තත්ත්වයේ දේශපාලන තත්ත්වය අපි පස්සේ සාකච්ඡා කරමු. ඊළඟට වැදගත්ම දේ තමයි දැන් මේ පුරප්පාඩුව ඇතුණාම මේ ඊටාම ඉක්මනින්ම කරන්න ඕනේ. ඒ වගේම මෙතනදී වැදගත්ම කාර්යය තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින කාර්යපටිපාටි ඔක්කොම ගත්තාම රහස් ඡන්දයෙන් දෙන ලද ඡන්ද සංඛ්‍යාවෙන් ඒකාන්ත බහුතරයකින්. ඒක ඉතා පැහැදිලි. අනුකූලව රහස් ඡන්දයෙන් හා දෙන ලද ඡන්ද සංඛ්‍යාවෙන්. ඔබ හරි එතකොට. 113 නෙමෙයි. මම නැවත කියන්නම් මේක ජනතාවට අපි තේරුම් කරලා දෙන්න ඕනේ. ගොඩක් වෙලාවට මේ නෛතික తত্ত্বය මෙතදී වෙන දේ තමයි එසේ තෝරාපත් කර ගැනීම පාර්ලිමේන්තුව විසින් නීතියෙන් විධිවිධාන සලස්වනු ලැබිය හැකි යම් කාර්යපටිපාටිකට අනුකූල. ඒක තමයි අපි කියන්නේ. එසේ අනුකූලව එසේ රහස් ඡන්දයෙන් දෙන ලද ඡන්ද සංඛ්‍යාවෙන් ඒකාන්ත බහුතර ඡන්දයකින් විය යුතුය. අපි හිතමුකෝ 25යි ඇවිල්ලා ඉන්න කියලා. එතනින් එන සංඛ්‍යාව ඔව්. දැන් මෙතන කියලා නෑ ගණපූර්. හැබැයි පාර්ලිමේන්තුවේ ගණපූර්ණේ ඕනේ. නෑ හැබැයි වෙනම ප්‍රශ්නයක් අහන්නේ. සාවරණික ගණපූර්ණයක් තියෙන්න ඕනේ. හරිද? මම දන්නේ මොන විදියට පැතරේද කියන එක. ඒක සාවරණියගත් අපි බලන්නේ. ඒ කොහොම වුණත් හරි. ඒකාන්තික බෞද්ධ ඡන්දයකින් තමයි තීරීපත් වෙන්න ඕනේ. දැන් එතනින් මෙහාට අපි එමු. දැන් යම් ආකාරයකින් එහෙම පවරා ගැනීමක් අනුප්‍රාප්තිකේ පත් කර ගැනීම තුල සමහර වෙලාවට දැන් ව්‍යවස්ථාවේ තියෙන අනුප්‍රාප්තිකයා මේ වෙලාවේ තියෙන බලය අනුව යම් ආකාරයකින් කතානායකවරයා අගමැතිවරයා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වෙනවා. ඊට පස්සේ නාම යෝජනා කැඳවීමෙන් අනතුරු එක්කෙනෙකුට වැඩි පිරිසක් හිටියොත් එහෙම ඡන්දයකට යන්න ඕනේ. ඡන්දෙන් බහුතරය ලබා ගත්තට පස්සේ ඔහුට ජනාධිපති ධූරේ කටයුතු කරන්න වරම් ලැබෙනවා. ඊට පස්සේ යම් ආකාරයකින් ජනාධිපතිවරයාට පැවරලා තියෙන ව්‍යවස්ථාවෙන් පැවරලා තියෙන විධායක බලතල ඒ අනුවම
ඒ අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට පැවරෙනවද? එහෙම නැත්නම් පාර්ලිමේන්තුවෙන් තෝරා ගැනීම තුළ යම් ආකාරයක ඛණ්ඩනයක් සිද්ධ වෙනවද? දැන් මම මේකට සරල උදාහරණයක් කියන්නම්කෝ. දරුවෙක් දෙමව්පියන් බිහි කරනවා බයෝලොජික. ඒ වගේම දරුවන් නැති දෙමව්පියන් දරුවෙක් දරුකමට හදා වඩා ගන්නවා. ඒ දරුකමට හදා වඩා ගන්නා දරුවටත් දසුන් ඒ සියලුම අයිතිවාසිකම් තියෙනවා. ඉතින් එවැනි තත්වයක් මේක. දැන් මේ ජනාධිපති කෙනෙක් මහජන ඡන්දෙන් නෙමෙයි. දැන් මේක හරි බරපතල විදියට ඔයා හිතන්න හරිද? නෑ ඒක තමයි මම කිව්වේ. දැන් අපේ රටේ ජනාධිපතිවරයා තෝරගන්නේ ඍජු මහජන ඡන්දෙන්. ඍජු මහජන ඡන්දෙන්. මෙතන එන්නේ ඍජු මහජන ඡන්දෙන්. නෑ. දැන් මෙතන අපි පාර්ලිමේන්තුව ගත්තොත් ස්වාධීනපති බලය ලබා දීලා පාර්ලිමේන්තු මැතිවරණයකින් එන කෙනෙකුට තමයි ආ ඍජු මහජන ඡන්දේ ආරූඪ කරන්නේ. හරියට හරි ඒ රිස්ක් එක අවදානම තියෙනවා. හොඳින් තේරුම් ගන්න. ජනාධිපතිවරයෙක් එන්නේ මහජනතාවගේ ඡන්දයෙන් ජනාධිපති වරණයකින් ඊතරම් මහජන ස්වාධිපත්‍යය තියෙනවා. හරිද? දැන් මෙතන වෙන්නේ මේ හදා වඩා ගන්න යන්නේ කෙනෙක්ව. දැන් මේ දරුවා ප්‍රසූත කරන්නේ පාර්ලිමේන්තුව තුලින්. එතකොට එයාට ප්‍රශ්නයක් නැහැ මහජනතාව මොනවා කිව්වත්. මොකද එයා කියයි මම ආවේ මේක ආසනයක් නියෝජනය කරලා. හැබැයි ඉතින් මේක ඒ ආවත් අපිට ආරූඪ කරන්න වෙනවා ඡන්දෙන් ආව ජනාධිපතිවරයෙක් හැටියට සහ සියලු විධායක බලතල තියෙනවා. දැන් ඩී.බී. විජේතුංග මැතිතුමාට ඒ සියලුම විධායක බලතල. දැන් අනුප්‍රාප්තික කියලා එයාට මෙන්න මේවා අඩුයි මේවා බෑ කියලා නේ. යම් ආකාරයක 78 ව්‍යවස්ථාවේ ඒ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීම තුළ බලය සීමා කිරීම වෙනුවෙන් විධිවිධාන හරේ පාර්ලිමේන්තුවේ යම් ආකාරයක යටත් කිරීමක් හරි කොතනකද සිද්ධ වෙලා නැද්ද? කිසි දෙයක් නැහැ. අඩුම ගානේ ඔය අනුප්‍රාප්තික ජනාධිපති ධූරය පිළිබඳ 17 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව 18 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව 19 20 කොහෙවත් නැහැ. ඒක පොඩ්ඩක් මගහැරුණ දෙයක් හා කවදාකවත් හිතලා නැති දෙයක්. කරන්න ගියේ ජනාධිපතිගේ බලතල ටික කපලා දාන එක, ජනාධිපතිගේ කාලය අඩු කරන එක, දෙවරාක් ඉල්ලන්න බැරි වෙයි කියන එක මේ අනුප්‍රාප්තික ටච් කරේ නේ. ඒතකොට අනුප්‍රාප්තික තියෙනවා ජනාධිපතිවරයාට තියෙන සියලු බලතල ඒ ආකාරයෙන් ලැබෙනවා. හැබැයි අර වැඩ බලන එක්කිනාට වඩා මෙයා ඉහළින් ඉන්නේ. දැන් මං හිතුවක මං දූරේ ඉන්නවා. මම දූරෙන් යනකොට මම දසුන්ව දාලා යනවා වැඩ බලන්න. ඉතින් දසුන් පොඩ්ඩක් බයයි සමහර වෙලාවට මේක මම කරනවාද යාගෙන් අහනවාද පාර්ලිමේන්තුවෙන් අහනවාද කියලා කියන එක. මම තව තැනකට එන්නම්. ඒ නිසා සම්පූර්ණ බලේන. ඔන්න පාර්ලිමේන්තුවට හොඳ අවස්ථාවක් දැන්. ඔබම ජනාධිපතිවරයෙක්ව තෝරනවා නම් පාර්ලිමේන්තුවට වග කියන ආයතනයක් බවට පත් කරන්න ඕන නම් මෙන්න ව්‍යවස්ථාවේ ඉදිරි සංශෝධන මේකට අවශ්‍යයි. ඒ නිසා ඔහුත් පූර්ණ විධායක බලතල. හැබැයි කොහින්ද තේරිපත් වෙන්නේ පාර්ලිමේන්තුවෙන්. ඉතින් අර කලින් නාම මාත්‍රික වගේ තමයි. ඉතින් ලොකු වගකීමක් තියෙනවා පාර්ලිමේන්තු മന്ത്രിවරුන්ට. හැබැයි දැන් කරන්න යන්නේ පාර්ලිමේන්තුවේ මේ ජනතා ප්‍රශ්න අමතක කරලා දාලා මේ දැන් මේ සටන පටන් අරන් මමද ජනපති ඔබද ජනපති අරයාද ජනපති හරි ෆයිට් එකක් මේක අගමැති. මේක නිමේ කරන්න ඕනි. සියලු දෙනාම එකට එකතු වෙලා යම් කිසි පුද්ගලයෙක්ව ජනාධිපති කරවනවායි කියලා කියන්නේ ප්‍රතිපත්ති රාමුවක. ඒ විතරක් නෙමේ දසුන් අනිවාර්යයෙන්ම මහ ජනතාවගේ ඒ මතය බලන්න යන්න මේ ජනාධිපතිවර කට මාර්තු හෝ අප්‍රේල් හෝ පුළුවන් කාලෙක යන්න ඕනේ. අපි එතනටත් අපි එමු. දැන් යම් ආකාරයකින් මෙන්න මේ සාකච්ඡාවක් තියෙනවා. දැන් අපි හිතමුකෝ මහින්ද අබේවර්ධන මහත්තයා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා බවට පත් කරා කියලා මාසික කාලයක් වෙනුවෙන් හරි කෙටි කාලයක් වෙනුවෙන් හරි. එතකොට ඔහු අනුප්‍රාප්තික ජනාධිපතිවරයා. ඔහුට පාර්ලිමේන්තුවේ മന്ത്രി ධූරයේ ව්‍යවස්ථාව ප්‍රකාරව අහිමි වෙනවද? ඉතාම වැදගත් ප්‍රශ්නයක්. මේකට මම කොහොමද උත්තරේ දෙන්නේ? දැන් ඇත්තටම ජනාධිපතිවරයා ලෙස පත්වන කෙනාට ජනාධිපති ලෙස පත් වුණාට පස්සේ මන්ත්‍රී ධූරයේ පාර්ලිමේන්තුවට එන්න ඕනේ මාස 3කට එක දවසයි. ඒ දවසේ ඇවිල්ලා තමයි අර එදා ඔය ප්‍රශ්නේ මතුනේ. එහෙම නැත්නම් එතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරයි කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ වෙනම නඩු දායි. දැන් මෙතන තියෙන ප්‍රශ්නය තමයි ඔහු ජනාධිපතිවරයා වුණාම අනුප්‍රාප්තික අර වැඩ බලන කාලය තුල පුළුවන්. ඒක වැදගත්. ඔකට മന്ത്രിවරයා විදිහට කටයුතු කරන්න පුළුවන්. ඊට පස්සේ පුළුවන්. නමුත් යම් කිසි කෙනෙක් තෝරා පත් කරගත්තට පස්සේ ඒ ධූරය හිස් වෙනවනේ. දැන් මේවා ටච් වෙලා නැහැ මේ ගන්න එක. ඒක ඔබ හොඳ ප්‍රශ්නයක් ගන්න. එතනදී ඒ ධූරය හිස් වුණාට පස්සේ ඌට മന്ത്രിවරයා වෙන්නත් බෑ. ඌට අනුප්‍රාප්තික ජනාධිපති හැටියටම තමයි ඉන්න වෙන්නේ ඒ කාලය තුල. එතකොට සිදුවෙන දේ තමයි අර ලයිස්ට්ුවෙන් ඔහු හිටිය ඊට පස්සේ එක්කලා එනවා. ගේන්න ඕනේ. හැබැයි මට තියෙන ප්‍රශ්නේ ඔහුත් මගදී දාලා බෑ කියගෙන ආවොත් එහෙම ඊට පස්සේ මොකද වෙන්නේ? ප්‍රතිපාදනයක් තියනවාද? පය ගහපු අත්තක් නැහැ. ඔහු හිටිය අත්තක් නැති වෙනවා. එතකොට ඒ වෙනකොට පත් කළාත් ඉවරයි. මේ
ඒ කියන්නේ යම් ආකාරයකින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා නෑ මට බෑ මම മന്ത്രിවරයෙක් වෙනවා කියලා රිවර්ස් වෙන්න බෑ ඊට පස්සේ අර ආපිකන ආපහු යලි කැඳවීමක් හෝ ආපස්සට දැම්මෙන්න කරන්න බෑනේ. දසුන් මේ සම්බන්ධව ඇත්තට අර්ථ නිරූපණ ගන්න ඕනේ කියන තැනයි මම ඉන්නේ නීතිපතිවරයා සහ ශ්‍රේෂ්ඨාධිකරණයෙන්. මොකද හේතුව තමයි මේ අපි මේ සරලව හිතුවට දැන් ඔබේ ප්‍රශ්න කිරීම තුළ මටත් සරලභාවයක් මේකේ පේන්නේ නැහැ. අපිත් ඇත්තටම මේ මාධ්‍ය සාකච්ඡාවලදී මේ සරල බව කියනවා. නමුත් ඔබ ඊටාම ගැඹුරට ගියා. දැන් අපි දන්නේ නැහැ නේ ඉන්න අනුප්‍රාප්තික ජනාධිපතිතුමා ටික දවසක් ගිහලා කියනවා නෑ නෑ මට මේක කරන්න බෑ මට මේ නැවත සීට් එකට එන්න ඕනේ. තව කෙනෙක් තෝරගන්න මම යනවා කියලා කිව්වා. අනේ සීට් එක හිස්ව තියන්නත් බෑ. ඉතින් ඒවා ඇත්තටම නිර්ණායකාරී හැදිය යුතු කාලයක් කියලා තමයි මම හිතන්නේ. සමහර වෙලාවට හොඳයි මොකද මේ දැන් ඒ පුද්ගලයා බලන්නේ මෙතන අනුප්‍රාප්තික ජනාධිපති ඉඳලා මටත් මේ වගේ ලොකු උද්ඝෝෂණයක් ආවොත් හොඳම දේ මම අයින් වෙනවයි කියන්නේ කියන්න බෑනේ රටේ ඇති වෙන තත්ත්වයක්. ඔව් ඒ නිසා මේ ඔහුගේ අයිතිවාසිකම් ගැන හොයන්න කෙනෙක් නැති වෙන අවසානයේ. ඔව් ඒ නිසා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා බවට පත් වෙන ඉන්න කෙනත් පොඩ්ඩක් මේ ගැන කියවනවා. එයා ජනාධිපතිම තමයි ඉතින් එයා ඒ වුණාට දැන් ආපහු අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ආපහු මට ඉන්න බෑ කියලා කිව්වොත් එහෙම ඉන්න බෑ. දැන් ඕක උනේ නෑනේ ඩී.බී. විජේතංග මැතිතුමා. ඕ දිගටම හිටියනේ. විරෝධයක් මතුවුනේත් නෑනේ එතුමාට. හැබැයි ඉතින් මේ ආසනයේ තියෙන රසයත් එක්ක එන්නේ නැහැ. අපි එතනින් එහාට එමු. දැන් යම් තැනකදී මේ ජනාධිපතිවරයා ඉවත් වීම ඇතුලේ යලි සර්වපාක්ෂික ආණ්ඩුවක් බිහි කර ගැනීම සඳහා අභ්‍යන්තරයේ සාකච්ඡාවක් සිද්ධ වෙනවා. දැන් අද අරගලකරුවන් සමගින් යම් ආකාරයක සාකච්ඡාවක් සිද්ධ කරන්න තිබුණා. ඒකත් උන් අවලංගු කරලා තිබුණා. ඒතරදී සමහර වෙලාවට අර නම්‍යශීලීත්වය පිළිබඳවත් මේ වෙනකොට මාධ්‍ය ප්‍රශ්න කරමින් ඉන්නවා. කොහොම නමුත් අරගලකරුවන් අපේක්ෂා කරන දේ ඉටු නොවුනොත් යලිත් උන් අරගලයකට යන්න පුළුවන් නේ. දැන් ඔවුන් කියන කාරණාව තමයි අගමැතිවරයා ජනාධිපතිවරයා දෙන්නම අයින් වෙන්න. පැහැදිලිව. ඊට පස්සේ සර්වපාක්ෂික ආණ්ඩුවක් පිළිබඳව වන සාකච්ඡාවෙත් ඔවුන් තාම නැහැ ගැඹුරක. මේ වෙලාවේ ඔබතුමාට හිතන විදිහට මේ තියෙන අර්බුදයේ සමහන් කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තුවට අවශ්‍ය කරන සර්වපාක්ෂික ආණ්ඩුවක්ද එහෙම නැත්නම් අරගලකරුවන් නියෝජනය කරන කණ්ඩායමට gediya පිටින් දෙන්න ඕනද? ඇත්තටම මම මේ ගැන ගොඩක් පුවත්පත්වල ලිව්වා. නමුත් කනගාටු නෙමේ ඒක ඉටුනේ නේ. මම මැයි 9ම කිව්ව සිද්ධිය වුණ ගමන්ම වහාම අන්තර්කාල පාලනයකට යන්න සියලු දෙනාම මේකට එකතු කරගන්න. හැබැයි මං හිතන්නේ ජනාධිපතිතුමා උත්සාහ කරාම විපක්ෂයේ ගොඩක් කණ්ඩායම් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකට ඒ වෙලාවේ නම්‍යතාවයක් දැක්වේ නෑ. ඒකත් පක්ෂ හැටියට අපි හිතන්න තිබ්බා. ඊට වඩා මොකද ඒගොල්ලෝ කිව්වේ මේ ගොඩාවේ රාජපක්ෂ මහත්මයා ඉන්නවනේ අපි ඉන්නේ නෑ කියලා. හරි. දැන් එතකොට ඒ తত্ত্বය දැන් පැහැව ගිහිල්ලා තියෙනවා. ඒ නිසා වැදගත්ම දේ තමයි මම හිතන්නේ දසුන් මේ වෙලාවේ මේ සර්වපාක්ෂික හරි අන්තර්කාලීන හරි යන්න ඉස්සෙල්ලා මේ දරුවෝ එක කතා කළ යුතුයි. ඒක ඊටාම වැදගත්. දැන් සෑම පුවත්පතකම ඔවුන් ඉදිරිපත් කළා තියෙනවා මොකක්ද ඉදිරියේදී එන්න ඕන සම්මුතිය. ඒ වගේම වෘත්තීය සංගම් වෙන්න පුළුවන් වෘත්තීය වේදීන්ගේ සංගම් විශාල වශයෙන් යෝජනා රාශියක් ඉදිරිපත් කළා තියෙනවා. ඒතර අපි බලන්න ඕනේ ඒ අයගේ දැන් හඬට සවන් දී යුතුනේ. සවන් නොදී හිටියේ හින්දා තමයි මේ දේ උනේ. දැන් පළවෙනි කොන්දේසි ඉෂ්ට කළා ඉවරයි. දැන් 2 3 4 5 කොන්දේසි වලට එනකොට ඒවයේ පැහැදිලිව තියෙන කොන්දේසි ඒ නියමයන් අපි තවදුරටත් සාකච්ඡා කරන්න ඕනේ. දැන් මෙතනදී වැදගත්ම දේ තමයි මම හිතන්නේ පුද්ගලයෙක් හැටියට ආයතනයන් නියෝජනය කරමින් මේ පුද්ගලයෙක් හැටියට මම කියනවා අන්තර්කාලීන ආණ්ඩුවක් කියලා කියන්නේ තමන්ගේ බඩගෝස්තර දේශපාලනය පෙන්නලා නැවත ඡන්දයකින් ජයග්‍රහණය කරන්න යන ගමනක් නොවිය යුතුයි. එහෙම සැකයක් තරුණයන්ට ඇති ඒගොල්ලෝ කිව්වා අපි මේ අරගලය කරලා තිනවා අපි එක්කෙනෙක්ව පුටුවට ගේන්න නෙමෙයි. ඊ හඬ අහන්න දැන් හරි. ඒ හඬට සවන් දුන්නොත් අපිට හොඳ තැනකට යන්න පුළුවන්. ඒ නිසා ප්‍රතිපත්තිමය රාමුවක් ගෙනල්ලා මේ රටේ ඇති වෙලා තියෙන ප්‍රශ්නවලට පැලැස්තර විසඳුම් නොදා අපි දන්නවා ආර්ථික මාශ්‍ය වශයෙන් ගොඩ යන්න දේශපාලන වශයෙන් ගොඩ යන්න අපි හදාගමු. හැබැයි මේ වෙනකොට බොහෝම පක්ෂ කැමැත්ත දක්වලා තිනවා අපේ කොටස අපි ඉටු කරන්නම් කියලා. ඒක හොඳ සාධනයක්. හැබැයි එහෙම දැන් යම් ආකාරයක ප්‍රතිභා මහානාමය මහත්තයා තමන්ගේ කොටස තමන් ඉටු කරන්නම් කියලා කිව්වට එහෙමනම් දැන් අපි 20 වෙනිදා ඡන්දයකට යනවා රහස් ඡන්දයකට යන්න ඉඩපඩ පාර්ලිමේන්තුවේ ඇති වෙන්නත් බෑනේ. පොදු එකඟතාවයක් කරනවා හරි ජනාධිපතිවරයා මෙයා අගමැතිවරයා මෙයා කියලා 225 එකඟතාවයකට ඉන්න බෑ. එහෙම සභාවයක් දකින්නෙත් නැහැ. ඔබතුමා හිතනවාද එහෙම එකඟතාවයක් ඇති කරගන්නේ කියලා අඩුම ගානේ අරගලකරුවන්ගේ මේ වෙලාවේ තියෙන ඉල්ලීම් ටිකට හරි අහුම්කම් දීලා පාර්ලිමේන්තුව ඇතුලේ. එසේ සිදුවිය යුතුයි දසුන්. ඔබ කියන එක මම 100% පිළිගන්නවා. මොකද කෙනෙක්ව ජනාධිපතිවරයාට එකඟතාවයට එන්න බැරුව කොහොමද මේ පක්ෂ නමේ ප්‍රතිපත්තියකට එකඟව එන්නේ කියන එක. නමුත් ඔබට මං උදාහරණයක් දෙන්නම්. යම් කිසි කාලෙක ඇමරිකා එක්සත් ජනපදයේ
ඩිමොක්‍රටික් පක්ෂයයි රිපබ්ලිකන් පක්ෂයයි කොච්චර විරුද්ධ වුණත් රටේ ණය ටික ණය සඳහා ප්‍රතිව්‍යුහය ගත කරන්න 980 ගණන් වල ඒගොල්ලෝ ආව එකඟතාවයකට සියලුම දේශපාලන දේවල් අමතක කළා. දවසෙන් ඊට පස්සේ දේශපාලනය පටන් ගත්තා. මම හිතන්නේ ඒ සංස්කෘතිය අපේ පොඩ්ඩක් අඩුයි. අපේ තිබ්බ පරිවාස ආණ්ඩු ඒවත් හරි ගියේ නෑ. ඉතින් ඒ හින්දා අපි හැම වෙලාවෙම ධනාත්මක ලෙසත් බලමු. හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්. මට ඒක කියන්න බෑ. නමුත් මේ එන්නේ හිතවල ඔක්කොම දේශපාලනේ තියාගෙන මට තියෙන එකම ගැටලුව ඒකයි. ඉතින් ඒ හින්දා ඒගොල්ලෝ දේශපාලන වශයෙන් තමයි මේ සියලු දෙයක්ම බලන්නේ. දැන් යම් ආකාරයකින් මේ තියෙන තත්ත්වය සමහන් කරගෙන ආර්ථික ස්ථාවරත්වයකට පෙර ආතුව යම් ආකාරයකින් දේශපාලන ස්ථාවරත්වය ඇති කරගන්න මේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් පත් කරගෙන අන්තර්කාලීන ආණ්ඩුවක් හදාගෙන නැත්නම් සර්වපාක්ෂික ආණ්ඩුවක් හදාගෙන මාස 6කින් මැතිවරණයකට ගියොත් ව්‍යවස්ථාව ප්‍රකාරව සහ රටේ පොදු නීතියට අනුගතව ප්‍රතිභා මහානාම මාත්‍ය දැන් අරගලකරුවන් උත්සාහ කරන්නේ දේශපාලන ප්‍රතිසංස්කරණ ඇති කරන්න. දේශපාලන ප්‍රතිසංස්කරණ ඇති කරන්න නම් නීති සම්පාදනය කරන තමයි පාර්ලිමේන්තුව අරගලකරුවන් පාර්ලිමේන්තුව නියෝජනය කරන්න. ඔබතුමාට පේනවද නීති සම්පාදනය කරන පාර්ලිමේන්තුව වෙනුවෙන් ඔය අරගලකරුවන්ට මාස 6කින් මැතිවරණයක් තිබොත් පාර්ලිමේන්තුවට ප්‍රවේශ වීම වෙනුවෙන් යම් ආකාරයක ඉඩක් තියෙනවා කියලා. ඒක දීර්ඝ වශයෙන් කතා කරන්න ඕනි. පාර්ලිමේන්තුවට එන්න නම් අපි දන්නවා මැතිවරණයට තරඟ කරන්න ඕනි. එතකොට මැතිවරණයකට තරඟ කරන්න නම් එක්ක දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් වෙන්න ඕනි. දේශපාලන පක්ෂයක් එකපාරම මැතිවරණ කොමිෂන් සභාව පිළිගන්නේ අවුරුදු දෙකක් දේශපාලනය කරලා තියෙනවා. එතකොට ඒ කාලය මදි නම් ඒගොල්ලන්ට එන්න වෙන්නේ ස්වාධීන පක්ෂයක් හෝ එහෙම නැත්නම් ඒ අය තියෙන ලියාපදිංචි පක්ෂ වලින් ඇවිල්ලා වැඩක් නැහැ. ඒගොල්ලෝ ඒ ඔක්කොම ප්‍රතික්ෂේප කරන හින්දා. ඔය දැන් යම් ආකාරයක එහෙම නොත් එම කුලියට ගත්ත පක්ෂයෙන් තමයි එන්න වෙන්නේ. එතකොට හැබැයි එහෙම වෙනකොට ඒ පක්ෂයේ ලේකම්වරයාට අභිමතයේ පරිදි තමයි අවසානයේ තියෙන්නේ. මෙතන මේ විශාල ගැටලුවක් තියෙනවා. ඉතින් නමුත් ඒගොල්ලෝ ඉල්ලනවා නේද පාර්ලිමේන්තුවට උපදෙස් දෙන මහජන මණ්ඩලයක් ඇති කරන්න කියලා. හැබැයි මම මෙහෙම දෙයක් කියනවා. දැන් ওই ජාතික ලැයිස්තු දැන් හෝ පුළුවන් නම් අනිවාර්යෙන්ම ඒ අරගලය නියෝජනය කර මම දන්නේ දේශපාලන පක්ෂ කැමති වේද කියලා. අරගලය නියෝජනය කරන දරුවන්ගේ යම්කිසි ආකාරයට ඒ තරුණ තරුණියන්ට දරුවන්ට දෙන්න පුළුවන් අවස්ථාවක් ඒගොල්ලන්ගේ මතය හෝ ඇවිල්ලා කියන්න කියලා. දැන් අපි දන්නවා විශ්වවිද්‍යාලවල තියෙනවා පීඨ සභා කියලා. ඒ පීඨ සභාවල දෙන්නෙක් ඡන්දයෙන් ගන්නවා කෙලින්ම අපේ දරුවෝ. මම ජමේකා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයා හැටියට ඉන්නකොට දසුන් එහි තියෙන ඉහළම බොඩි එක තමයි සනාතන සභාව කවුන්සිල් එක. මේ කවුන්සිල් එකටත් ඉන්නවනේ මේ ශිෂ්‍යෝ. දැන් ලංකාවේ නෑ ඒක. ඔන්න ඕකයි දරුවෝ දකින්න ඕනේ. ලංකාවේ තියෙනවා විශ්වවිද්‍යාල පාලනය කරන කවුන්සිල් එක. නැත්නම් අපි කියන එකට සනාතන සභාව. ඒකේ නෑ කවුරුවක්වත්. ඒ විතරක් නෙමෙයි සනාතන සභාවට සම්පූර්ණයෙන්ම ඉඩ දීලා තියෙනවා ජමේකා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ඒ කියන ශිෂ්‍ය සංගමයේ සභාපතිරයි ලේකම්ටයි ඉන්න. කොච්චර පාරිදෘශ්‍යද ඒක. ඒ වගේම ඉන්න ආචාර්යවරුන්ගේ සංගමයටත් එක තැනක් දීලා. නමුත් අපි එහෙම තාම දකින්න ලැබෙන්නේ නැහැ. මම අන්නේ දුර්වලතාව තමයි මම කියන්නේ. මේ නිසා තමයි මේ රටේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. නෑ මමත් අහන්නේ ඒක තමයි. දැන් අරගලකරුවන්ට යම් තැනක පත් වෙලා ඉන්න පත් වෙයි කියලා අපේක්ෂා කරන මහජන නියෝජිතයන්ගෙන් අරගලකරුවන් අපේක්ෂා කරන දේ ඉටු වෙන්නේ නැත්නම් උන් පාර්ලිමේන්තුවට ගිහලා මේ දේ කරගන්න ඕනේ. එහෙමනම් පක්ෂයක් කුලියට අරගෙන උන් ඡන්ද ඉල්ලන්න ඕනේ. නැත්නම් ස්වාධීන වෙල්ලුවොත් අර ගොඩට හම්බෙන්නේ නැත්නම් අපි කියන්නේ ජාතික ලැයිස්තුවෙන් එන එක දෙක ඒකවත් හම්බෙන්නේ නැහැ. නැත්නම් කොළඹ දිස්ත්‍රික්කයෙන් අඩුම ගානේ ඡන්ද 60000කට එහා ගන්න ඕනේ. දැන් මේ තියෙන තත්ත්වය අනුව ඒකත් බෑ. එහෙමනම් මේ වෙලාවේ ප්‍රමුඛව මැතිවරණයකට යන්න කලින් මේ තියෙන පාර්ලිමේන්තුවෙන් මැතිවරණ නීති සංශෝධනය කරලා මේ අරගලකරුවන්ට පාර්ලිමේන්තුවට එන්න ඕන දොරටුව විවර කරලා දෙන්න ප්‍රතිපාදන නිර්මාණය කරන්න ඕනේ නැද්ද? හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. මොකද ඕක තියරි අපි මොනවා කිව්වත් ප්‍රායෝගිකව මාස 6න් දසුන් නම් මුකුත් කරන්න බෑ. හැබැයි දැන් ඕකේ අනිත් පැත්ත තමයි එහෙම නොකර හිටියොත් තව අවුරුදු 5ක් යනකම් අරගලකරුවන්ට අරගල කරන්නයි. ඒගොල්ලෝ දිගටම ගෝල් ෆේස් අරගලේ ගෙනියයි. එහෙනම් මේ ගෙනල්ලා තියෙන 22 වන සංශෝධනය හෝ 21 වන සංශෝධනයේ අත ගහලා නෑ මේ තියෙන මැතිවරණ ක්‍රමය ගැන. ඒක මම කියන්න. දෙවෙනි දේ තමයි අනිවාර්යෙන් කරන්න ඕන දේ තමයි මේ වෙනකොට ඔය ස්වාධීන කොමිෂන් සභා ගේන එක. අපි ඒක පැත්තකින් තියමුකෝ. ඔබ ගෙනාව හොඳ තැනකට. දැන් හෝ පුළුවන් අපිට සෑම දේශපාලන පක්ෂයකටම 25% අනිවාර්යෙන්ම තරුණ නියෝජනය ලබා දෙන්න. හැබැයි යෝග තිබුණා 71 කැරැල්ලේ 89 කැරැල්ලේදීන් පස්සේ කමිටි වාර්තාවක තියෙන අනිවාර්යයෙන්ම තරුණ කෝටා එකක් දෙන්න ඕනේ කියලා. හැබැයි ඒක දැන් අවුති වෙලා තියෙනවා. හැබැයි ඒක නගර සභාවේ තියෙනවා.
හැබැයි ඒ වුණාට මහමැතිවරණයේ දී යෝජනා කළා ඒක තමයි. අන්න ඒක තමයි මම කියන්නේ. දැන් මේ තරුණ හඬට සවන් දෙනවනම් ඒත් මදි. කාන්තා නියෝජනයකුත් දෙන්න ඕනේ. දැන් මම මේ දොස් කියනව නෙමෙයි. සියලුම දේශපාලන පක්ෂ මුදලට යට වෙලානේ කී දෙනාද ඉන්නේ A level සමත් O level සමත් විද්වතුන් ගත්තොත් කී දෙනා විද්වතුන් ගෙනුත් බැරි වෙයි මේක කරන්න. නමුත් සිංගප්පූරුවේ රටවල් ඔබ කොච්චර කිව්වා චීනෙ ගන්නකො. චීනෙ ගත්තට පස්සේ චීනේ ඒගොල්ලන්ගේ ඉන්න මේ ඉහළම කොමියුනිස්ට් සභාව තුළ ඉන්නේ ඔක්කොම ඉංජිනේර්ස්ලා ඒ වගේ ඉගෙන ගත්ත අය. නමුත් අපේ ඒ තත්ත්වේ නැති හින්දායි මේ තැනට ගිහලා. නමුත් ඔබ අහුව ප්‍රශ්න මම උත්තරේ දෙන්න ඕන. පාර්ලිමේන්තුව තුළ අනිවාර්යයෙන්ම මැතිවරණ ක්‍රමය තුළ දෙන්න 125ක් හරි 140ක් දෙන්න. 140ක් තරුණ තරුණයන්ටයි කාන්තාවන්ටයි. ඔන්න එක විදියකට මේ ප්‍රශ්නේ දකින්න පුළුවන් අපිට. දැන් තියෙනවනේ මේ තරුණ පාර්ලිමේන්තුව කියලා එකක්. ඒතොර ඒවයි කිසිම බලයක් නැහැ. පළාත් සභාවලත් දෙන්න ඕනේ. අර ඔබ කියන ප්‍රායෝගික ගැටලුවට උදාහරණයක් දෙන්නේ මැතිවරණ කොමිෂන් සභාවට මේක හිතලා දැන් පුළුවන්. මැතිවරණ ප්‍රතිසංස්කරණ එනවා. ආවට මේ විදියට ඇඩ්‍රස් කරගන්න බෑ. එහෙම නැත්නම් අරගලකරුවන් වෙනුවෙන් නැති කරනවා නම් සෙනට් සභාවක් වගේ එකක්. එතන ප්‍රශ්නයක් තියෙනවා. මම මේ ප්‍රශ්නේ අහන්නම් මේ විරාමෙන් පස්සේ. සමහර වෙලාවට අරගලකරුවන් දැන් තීරණාත්මක තැනකට ඇවිල්ලා තියෙනවා. ඔවුන් ජයග්‍රහණය අපේක්ෂා කරපු ජයග්‍රහණයක් අත්පත් කරගෙන තියෙනවා. තව ජයග්‍රහණයක් සමහරලාට ඉදිරියේදී ලැබෙන්න ඉඩ තියෙනවා. නැත්නම් ඉවෙන වෙන ඔවුන් අරගල කරයි. හැබැයි අරගලකරුවන් අරගලේ යම් තැනකදී Taman අතට අරගෙන සිද්ධ කරන මේ ක්‍රියාවලිය ඇතුලේ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් යනවා නම් පාර්ලිමේන්තුවේ දොරටුවක් විවර කරගත යුතුයි. ඒ නිසා අරගලකරුවනොත් ඒ සඳහා ප්‍රවේශයක් ගත යුතුයි. යෝජනා කරලා තිබුණා මම දැක්කා පාර්ලිමේන්තුවේ උඩින් මහජන මණ්ඩලයක් පත් කරන්න ඕන කියලා. එහෙම පත් කරන්න ඕන නම් ඇයි මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවක් පත් කරගන්නේ? කතා කරමු විරාමෙන් පස්සේ. අපි අද තීරණය සමගින් අද ජමයිකා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ හිටපු පීඨාධිපති මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහිව මැතිතුමන් එක්ක අපේ තීරණේ ඉන්නේ. අර විරාමයට යන්න කලින් මම ඔබතුමා ළඟට අරගෙන යනවා කියපු ප්‍රශ්නය. දැන් අපි දැක්කා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකව කුමාර ගුණරත්න මහත්මයා යම් තැනක යෝජනාවක් කරලා තිබුණා, මතයක් ප්‍රකාශ කරලා තිබුණා පාර්ලිමේන්තුවට උඩින් මහජන මණ්ඩලයක් පත් කරන්න ඕන මේ පාලන තන්ත්‍රය ක්‍රියාත්මක කරන්න කියලා. මට තියෙන ප්‍රශ්නයක් එහෙම මණ්ඩලයක් පාර්ලිමේන්තුවට උඩින් දාන්න ඕන නම් මගෙන් ඡන්ද ඉල්ලන්න ඕනේ නැහැ නේ පාර්ලිමේන්තුවට. දැන් එතකොට එහෙම උඩින් මහජන මණ්ඩලයක් දානවා නම් ඒ තෝරා ගැනීම නිර්ණායකය මොකද්ද? එහෙමනම් ඒත් මහජන ඡන්දයෙන්ද? දැන් ආයි මහජන ඡන්දයෙන් මණ්ඩල දෙකක් දාන්න ඕනද? මහජන ඡන්දයෙන් ගිහිල්ලා පාර්ලිමේන්තුවේ නියෝග ගන්න නැත්නම් තීරණ ගන්න මහජන නියෝජිතයන්ට උඩින් කණ්ඩායමක් දාපුවාම මේක තියෙන පාරදෘශ්‍ය භාවය මොකද්ද? මොකද්ද ඔබතුමාගේ අදහස? මම මේක නඩු තීන්දුවකින් විස්තර කරන්න. ඉහළම තියෙන ජනතා පරමාධිපත්‍ය. ඒකට අපි කියනවා මහජන භාරය. පබ්ලික් ට්‍රස්ට්. එක්තරා ශේෂ්ඨාධිකරණ නඩුවක වෝටර්සේජ් නඩුවේදී ඊටාම පැහැදිලිව කිව්වා මේ කියන ව්‍යවස්ථාවට වඩා උඩින් තියෙනවා මහජන භාරය පබ්ලික් ට්‍රස්ට්. ඒක කඩ කරන්න බෑ ජනාධිපතිවරයෙකුට. ඒතර අපි දකින දේ තමයි කළු සුදු අකුරෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තියෙනවා. මොකද විප්ලවවාදී පක්ෂ අපි දකින්නට වඩා වෙනත් ආකාරයකට දකින අවස්ථාවක් තියෙනවා. දැන් අපි ගත්තොත් මේ තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කරන්න පුළුවන් එකම දේ තමයි අපි අඩුම එකේ ඉඳන් උඩට යමුකෝ. ඒ අරගලකරුවන් වෙනුවෙන් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කරන්න පුළුවන් එකම දේ තමයි මම අර කිව්ව ආකාරයට ජාතික ලැයිස්තුව කියන එකට යම්කිසි අවස්ථාවක් අවකාශයක් ඒගොල්ලන්ට ලබලා දෙන්න. ඒ කියන්නේ ඔබතුමා කියන අර මහජන මණ්ඩලය කියන එක ජාතික ලැයිස්තුව ඇතුලේ නිරූපණය කරන්න. නිරූපණය කිරීමට මම මේ උදාහරණයක් කියන්නේ. එහෙම නැත්නම් ඒක අභිප්‍රායයක් නේ. ඒ කියන්නේ අර කියන විදිහට උඩින් දාන එකේ ප්‍රතිඵලයක්. දාන එකේ ප්‍රතිඵලයක් කියලා කියන්නේ ඇත්තටම ඔය කියන නිදාගෙන ඉන්න ඇමතිවරු නැගිට්ටවීම සඳහා වැදගත් වැඩක් වෙනවා. දැන් මෙතන වෙන්නේ අපි ඇත්තටම ඕන දේ තමයි මේ අමාත්‍යවරයාට ඇවිල්ලා ඕන දේ තමයි ඔක්කොම කරන්නේ. ඔහුට උපදෙස් දෙන අය ඇති. දැන් මහජන මණ්ඩලය ගත්තට පස්සේ ඒ මහජන මණ්ඩලය යම්කිසි විදිහකට තමන්ගේ අමාත්‍යාංශය නැත්තම් ඇමතිවරයාව අපි කියනවා මොනිටරින් නැත්තම් සර්වේල් නැත්තම් එහෙම නැත්තම්
පරීක්ෂා කරන්න පුළුවන් තත්වයකට ඇති කිරීම මිස ඒකට නෛතික බලයක් ගන්න බෑ. දැන් සමහර වෙලාවට මහජන මන්ත්‍රී ඡන්දයෙන් පත් වෙලා පාර්ලිමේන්තුවට යන මන්ත්‍රීවරු හොරේ ඇමතිවරු හොරේ නිදාගෙන ඉන්නවා වගේම ඔය කියන මහජන මණ්ඩලයට පත් වෙන උදවිය වෙනුවෙනුත් ඔය ගැටලු තියෙන්න බැරිද? එහෙම වුණොත් එහෙම පාර්ලිමේන්තුවෙන් ගන්න සාධනීය පියවර වලට අභියෝගයක් එල්ල වෙන්නේ නැද්ද? ඔබට මතකද කලින් හිටියා අපේ අර එල්ඩර්ලි මිනිස්ටර්ස් ලව වෙනම කොමිටියකට දාලා කාලයක් හදලා තිබ්බේ 2005. ඒ කියන්නේ වෙටරන් මිනිස්ටර් අන්න ඒ වගේ උපදේශකයන්. නමුත් ඒගොල්ලෝ පාර්ලිමේන්තුවේ හිටිය අය. දැන් මේ අය පාර්ලිමේන්තුවේ ඉන්නේ නැහැ. දැන් මේ මහජන මණ්ඩලය හැදෙන්නේ කොහොමද? මහජන මණ්ඩලයට නෛතික බලය ලැබෙන්නේ කොහොමද? මේ විප්ලවවාදී පක්ෂය හොඳට බලන්න ඕනේ. දැන් මම ලෝකේ කොතනක හරි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ක්‍රියාත්මක නැත. ආණ්ඩුක්‍රමයේදී මහජන ඡන්දෙන් නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදීව පත් වෙන පාර්ලිමේන්තුවකට උඩින් කොහේ හරි ලෝකේ රටක එහෙම මහජන මණ්ඩලයක් නියෝජන මණ්ඩලයක් නිර්මාණය කරලා තියෙනවද? සෙනෙට් එක ගත්තොත් මේ පැත්තේ ඉන්නේ. ඉන්දියාවේ ගත්තොත් පල්ලෙහා ඉන්නේ. තියෙනවා. ඒව ඇවිල්ලා බොහෝ අවස්ථාවල විප්ලව වලින් ආණ්ඩු පිහිටපු අය. දැන් උදාහරණයක් ලෙස ගත්තොත් කියුබාව මට පෙන්වන්න පුළුවන්. දැන් කියුබාව තුල ඇති වෙන මහජන විප්ලවය තුල ඡන්දයක් නෙමෙයි. හැබැයි ඔබතුමා කියපු කියුබාව ඒ පත් කරගෙන ගිහලා යම් අද වෙනකොට කඩා වැටලා තියෙනවානේ. ඔව් කඩා වැටලා තියෙනවා. එතකොට දැන් මෙතනදී අපි දකින්න ඕනි මේ මහජන මණ්ඩලය කියන එකට කොහොමද පත් වෙන්නේ කියන එකනේ. දැන් අපිට නෑම කියන්න බෑ දසුන්. ලෝකේ විවිධ රටවල් තියෙනවා. මේ රටවල් අතරින් මට වෙන්නන්න පුළුවන් වෙනිසියුලාව, එතනින් ගියාට පස්සේ මහජන වියට්නාමය, මහජන චීනය, ඒ වගේ හදාගත්ත ඒවා. එතකොට ඊතර පක්ෂය ගෙනියන්නේ. මම හිතන්නේ විප්ලවවාදී පක්ෂ හිතනවා ඇති මහජන මණ්ඩලය කියලා කියන්නේ තමන්ගේ ඉහළම කේඩරේ ඉන්නවනේ. එතකොට ඒ කියන්නේ කොමියුනිස්ට් සිස්ටම් එක. ඔබතුමා කියපු රටවල් ඇතුලේ තියෙන්නේ. ඔව් ඒක තමයි. රටවල් ඇතුලේ තියෙන්නේ පක්ෂ ක්‍රමය ඇතුලේ එක පක්ෂයක්. හැබැයි අපේ රටේ තියෙන බහුපක්ෂ ක්‍රමය. අන්න ඒක තමයි මට තියෙන ගැටලුව. මට තියෙන ගැටලුව ඒ සිස්ටම් එකට යන්න උත්සාහ කරනවාද කියලා දන්නේ. දැන් මට හරි කනගාටුයි අර සිස්ටම් චේන්ජ් කියන වචනේ දැන් ටිකක් හැලිලා තියෙනවා. අපි යන්නේ සිස්ටම් චේන්ජ් එකකනේ. ඉතින් ඔය කියන මහජන මණ්ඩලය උපදේශක මණ්ඩලයක් හැටියට තියෙනවා මිස ක්‍රියාකාරී ලෙස පාර්ලිමේන්තුවට පැමිණෙන්න හෝ පාර්ලිමේන්තුවේ විෂය කටයුතු පිළිබඳව ඒ අයට පාර්ලිමේන්තුව තුළ නීති සම්පාදන කෙටියෙන් කියනවා නීති සම්පාදනය කරන්න බෑ. දෙන්න පුළුවන් ප්‍රොපෝසල් එකක් විතරයි. එතනින් එහාට යන්න නම් අපි කල්පනා කරන්න ඕනේ කොහොමද මේ දැන් අපි ගොඩාක් වෙලාවට ස්ට්‍රක්චරල් චේන්ජ් එකක් අපි දකිනවා ඇත්තටම කොමියුනිස්ට් සමාජවාදයට ගිය රටවල. ඒ රටවලට වඩා ලංකාව වෙනස් මේ මොඩල් එක අදාළ කර ගැනීමේදී මීට වඩා නිර්ණායකයන් දකින්න ඕනි කියන එක තමයි මම කියන්නේ. එතනින් මෙහාට මොකද සමහර වෙලාවට අපේ රටේ මේ පවතින තත්ත්වයේ අලුත් ක්‍රමයක් අලුත් තත්ත්වයක් සහ හෙට සිද්ධ වෙන්නේ මොකද්ද කියන කාරණේ පිළිබඳ අවිනිශ්චිතතාවයක් එක්ක තියෙන තත්ත්වයක්නේ. දැන් අපි දන්නවා ලෝකේ අරගල කරපු රටවල් තිබෙනවා ඔබතුමා සඳහන් කළා. හැබැයි මේ වෙනකොට ටියුනීසියාව, ඊට පස්සේ ඊජිප්තුව, ලිබියාව, සිරියාව යම් අරගලයන් තුලින් ඔවුන් උත්සාහ කළා බලයන් ලබා ගන්න සහ පවත්වාගෙන යන්න. හැබැයි අද වෙනකොට මේ රාජ්‍යයන් අසාර්ථක වෙලා තියෙනවා. දැන් අපේ රටේ අරගලකරුවන් සාධනීය තැනකදී පාරට බහින්නේ මේ ජන පීඩනයේ හින්දා සහ එක් තැනකදී හොරා කෑම කියන එක ඉස්සරහට දාගෙන උන්ට ඕන වෙලා තිබ්බා පාරිශුද්ධත්වයෙන් යුතු ආණ්ඩුකරණයක් සහ රටේ ඔවුන් අපේක්ෂා කරන තත්ත්වය උන්ට දිනා ගන්න. දැන් එහෙම දිනා ගන්න පාරට බහැපු අයට සමහරලාට චෝදනා එළවෙන්න පුළුවන් තව මාස 6කින් 8කින් ටියුනීසියාවක්, ඊජිප්තුවක්, සිරියාවක්, ලිබියාවක් බවට පත් කළේ ඔබ මේ රට කියලා. එහෙම චෝදනා නොලබන්න අරගලකරුවන් මේ අරගලය කොතෙන්ද කේන්ද්‍රගත කරන්න ඕනේ? බොහොම වැදගත්. දැන් ඇත්තටම මම නම් දකින්නේ අරගලය නිමා වෙලා නැහැ. ඒ අරගලය මධ්‍යස්ථ තැනකට ගෙනල්ලා ජනතාවට සහන දෙන්න දේශපාලන ස්ථාවරත්වයේ ඒ අය මුලින්ම ඇති කරන්න ඕනේ. දෙවෙනි අවස්ථාව තමයි ආර්ථික ස්ථාවරත්වය. හැබැයි ඔබ ඔය සඳහන් කර සියලු රටවල යම් කිසි ආකාරයකට විදේශ බලවේග සිටියා. ඒක මට සාක්ෂි සහිතව ඔප්පු කරන්න පුළුවන්. ඔය කියන හැම රට තුලම ඒ කියන සිස්ටම් එක චේන්ජ් කිරීම සඳහා අවශ්‍ය සම්පූර්ණ ආධාර, මුදල්, ආයුධ පොම්ප කරපු අවස්ථා තියෙනවා. ඒ අයට ඕනෑ වුණ දේ තමයි ගොඩක් වෙලාවට ඒ රටවල් අස්ථායීකරණය කරන්නේ. නමුත් ලංකාව එහෙම නොවේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා. මොකද තරුණ තරුණියෝ උත්තරීතර අරමුණක ඉන්නේ. සියලුම ජාතීන් එකට තමයි ඉන්නේ. ඒතර මෙතන ජාතිවාදයන් නැතුව එයා ඉස්සරහට යනවා. ඒක හොඳයි. නමුත් ඒ රටවල් ගත්තට පස්සේ උදාහරණයක් ලෙස ගත්තොත් ඉරාකයේ තිබ්බ
ඔබ දන්නවා පෞරාණික දේවල් අද කිසි දෙයක් නැහැ. ඒවා ඇමරිකා එක්සත් ජනපදයේ නැත්තම් මහා බ්‍රිතාන්‍යයේ තියෙන්නේ. එතකොට ඒවයි උන දේවල් තමයි ඒ සිස්ටම් එක සම්පූර්ණයෙන්ම පෙරලා දාලා එයට ඕනේ සිස්ටම් එකක් හදන්න. දැන් යුක්‍රේනය ගන්නකො උදාහරණයක් ලෙස රුසියාව ඉන්නවා එක තැනක. දැන් රුසියාව යුද්ධයට යෑම පිළිබඳව රටවල් 32ක් කෙලින්ම කිව්වා. ලංකාව නිහඬව හිටියා. නමුත් යුක්‍රේනයට කොච්චර සහාය දෙන බටහිර රටවල් තියෙනවද? නීටෝ රටවල් කොච්චර සහයෝගය දෙනවද? මේක තමයි ලෝක දේශපාලනය. මේක තමයි ලෝක දේශපාලනයේ තත්ත්වය. අන්න ඒ නිසා තමයි ඔය අහලා තියෙන මාවෝ ගරිල්ලාස්ලා ගැන. දැන් ඔය මාවෝ ගරිල්ලාස්ලා තමයි ආසියානු කලාපය තුල මම දකින්නවා නේපාලය කියන රට. නේපාලේ කත්මණ්ඩු වල මම නිතර ගිහිල්ලා තිනවා මේ හිටපු ගමන් ස්ට්‍රයික් හිටපු ගමන් ඇති වෙනවා. ඒ කෝච්චි නෑ. එහි තියෙනවා දුම් මේ බස් රථ සහ ට්‍රීවිල් ඒ වගේ ට්‍රීවිල් නෙමෙයි කාර් තියෙන්නේ. හිටි ගමන් නැති වෙනවා. එතකොට මාවෝ ගරිල්ලාස්ලා තමයි මේ තරුණයෝ ඒගොල්ලෝ සටන් කරලා ඒගොල්ලෝ කඳුකරේදී හරි ප්‍රබලයි. ඒතර මාවෝ ගරිල්ලාස්ලා තමයි තනිකර ඔය පාර්ලිමේන්තුව රන් කරේ. කත්මණ්ඩු. හරිද? එතකොට එතනදී උන දේ තමයි අන්තිමට ඒගොල්ලොත් පීස් නෙගෝෂියේෂන් එකට ආවා. ඒගොල්ලන්ගේ තියෙන ආයුධ ටික කෙලින්ම බාර දුන්නා යුනයිටඩ් නේෂන්ස් වල ඉන්න මේ පීස් කීපින් ෆෝසස්ට. අද ඒගොල්ලෝ බලේ ඉන්නවා. කොයිරාලගේ කාලේ මම කියන්නේ. හරිද? එතකොට ගොඩක් වෙලාවට ඇති වුණ දේ තමයි අපි ආසියාව දිහා බලමුකෝ. එතකොට නැක්සලයිට් ව්‍යාපාරේ ඉන්දියාවේ නැක්සලයිට් කියලා ගෲප් එකක් ආවා. ඉන්දියාවේ තියෙනවා මාවෝ ගරිලාස්ලා. ඒතකොට ඒගොල්ලෝ යම්කිසි පරමාර්ථයක් යම්කිසි සටනක්. නමුත් ලංකාවේ එහෙම ඒ තත්ත්වේ නැහැ. ඉතින් ඒගොල්ලෝ ආයුධත් එක්ක සටන් කරන්නේ. නමුත් ඒගොල්ලෝ තරුණයෝ. අද වෙනකොට ඒගොල්ලෝ තේරුම් ගන්න තියෙනවා පාලන තන්ත්‍රයට එන්න ඕනේ. ඒ කියන්නේ දැන් ඔබතුමා නොකිය කියන්නේ යම් තැනකදී මේ අරගලකරුවන් ඇවිල්ලා තියෙන කේන්ද්‍රස්ථානයේ මැද ඉඳන් උන් අර පාංගෙඩියම නෙවෙයි අපිට තුන් කාලක් දෙන්න කාලක් තියාගන්න කියන තැනකට යම් එකඟතාවයකට එන්න ඕන කියලා ඔබතුමා යෝජනා කරනවා. මම කියන්නේ ඇත්ත වශයෙන්ම එකඟතාවයක් කියලා කියන්නේ ප්‍රතිපත්තිමය එකඟතාවය. දැන් අපි බලමුකෝ අරගලයේ දීලා තියෙන සම්මුතිය. ඒ සම්මුතියේ ගත යුතු බොහෝ කරුණු තියෙනවනේ. ඒකට අපි විසංවාද කරනවාට වඩා සාමූහික විපමනයකට ගිහිල්ලා යම්කිසි ගිවිසුමකට එන්න කියලා මම කියනවා. ඒක තමයි අවබෝධතා ගිවිසුම. මේක ඇත්තනම අර සේවක සේවිය දෙපාර්ශ්වයම අපි දන්නවා පෞද්ගලික අංශයේදී ඉදිරි කාලයේදී වැඩ වර්ජන නැහැ. ඉදිරි කාලයේදී වැටුප් මෙච්චර වැඩි කර බොහොම හොඳයිනේ. මේකනේ රටට යන්න ඕනේ. මම ආරාධනා කරනවා ඒ අරගලයේ තියෙන සම්මුතියයි අරගලේ ඉන්න සටන්කාමී එකතු වෙන්න පාර්ලිමේන්තුව නියෝජනය කරන සීලුම පක්ෂත් එක්ක එන්න අවුරුදු 5කට සම්මුතිය. මෙන්න මේවයින් තමයි අපිට රට ගෙනියන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ගතිය යුතු දේවල් තියෙනවා. ඇත්තටම මම නිතරම සටන් කරන දෙයක් තමයි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන එක. ඒතකොට ඒගොල්ලන් හොඳ දේවල් තියෙනවා. ජීවත් වීමේ අයිතිය, මානව හිමිකම් මේ සියල්ලම ඇතුළු කරන්න මේකට. ඒතකොට ඒ වගේ ස්වාධීන තත්වයකට ගේන්නේ ඒගොල්ලෝ හිත පැහැදිලා තියෙනවා. ඉතින් ඔක්කොම කරන්න බැරි වෙයි. ඉතින් එක තැනකට එන්න අවුරුද්දක් තුල මම කියනවා මුලින්ම නෙගෝසියේෂන්ස් යන සාකච්ඡාවක් ඒ අරගලකරුවන් සහ මේ කියන පාර්ශ්වය අතර. ඊට පස්සේ ඒගොල්ලෝ යම් කිසි විදිහකට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ආවොත් බොහෝ විට අපිට සිතුම් පැතුම් ඉටු කරන්න පුළුවන්. සමහර වෙලාවට දැන් ওই නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ වෙන සාකච්ඡාව 78 මෙපිට හැම ජනාධිපතිවරයෙක්ගේම කාල පරිච්ඡේදය තුල අපි අහලා තියෙනවා. දැන් මේ ආසන්න වශයෙන් අපි දැක්කා මේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මේ පාලන කාලය ඇතුළෙත් කණ්ඩායමක් පත් කරලා නව ව්‍යවස්ථාවක් පිළිබඳව සාකච්ඡා කළා. ඊට පස්සේ එතනින් එහාට ගිහිල්ලා මෛත්‍රීපාල සිරිසේන රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ පාලන කාලය ඇතුළෙත් ඒ සාකච්ඡාව ඇතුණා. දැන් අඩුම ගානේ මේ පාර්ලිමේන්තුවේවත් ඔය කියන කාරණා විතු නොකරගත්තොත් තවත් අවුරුදු 5කට ඔක ඇදෙනවනේ. ඒ සසර වසර තාක්කල් අලුත් ව්‍යවස්ථාවක් කියන කාරණේ විතරයි යන්න වෙන්නේ. මේ පාර්ලිමේන්තුව ඇතුලෙන් ඕක කරගන්න ඕනේ නැද්ද? අන්න අවස්ථාව. ඒක තමයි මං ඉන්නේ. ඔය ඉස්සෙල්ලා හිටියා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය ව්‍යවස්ථාවක් හැදුවා. හදලා 2000 ඔක්තෝබර් වල ඒක ගිනි තිබ්බ පාර්ලිමේන්තුව. හරි. දැන් හරි. දැන් මෙතනදින් අරගල කළුවන් එක මේ අයට සෙල්ලම් කරන්න බැරි තත්ත්වයක් තියෙනවනේ. දැන් අතන කරේ ඔය කියන හැම 2015 2009 හැදුව එකකුත් තියෙනවා. නමුත් ඒක ඉදිරිපත් කරේ නෑ ඊකී එක්සත් එහෙම ප්‍රශ්නත් එක. දැන් ඉතින් ඇලර්ට් එකක් තියෙනවා. දැන් ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නම් ගැලවීමක් සිදු වෙන එකක් නෑ. අරගල කරුවන් එක්ක මේ යන ගමනේදී සිදු වෙනවාමයි අඩුම ගානේ ව්‍යවස්ථා සංශෝධනයක්. හැබැයි ඒ උනාට ප්‍රවේශයක්වත් දකින්නේ නැහැ. අරගල කරුවෙන්ගේ පාර්ශවෙනුත් අපි දකින්නේ හැම යෝජනාවක්. යන්න කියලා විතරයි අපි දකින්නේ. ඒ එන්න නිසා කච්චාවට. යන්න කියලා බෑ. දැන් මෙතන ඒගොල්ලන් දීලා තියෙන සම්මුතිය එහෙමනම් අරගෙන ආම වශයෙන් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කමිටුවක් දාන්න. දාලා ඒ අයගේ යෝජනා අදහස් අරගෙන අනිවාර්යයෙන්ම ඩ්‍රාෆ්ට් එක මාස 6කින් එළියට දාන්න. මම කියනවා හරි 2015 2019 එක එළියට ගන්නකො.
ඔය බොහොම මහන්සි වෙලා හදපු එකක් තියෙනවානේ 2015 2019. ඒක එළියට ගන්න දැන්. මෙතනදී අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට Tamanට ඕන දේ කරන්න බෑ. ඒ හින්දා අරගලකරුවන්ගේ හඬට සවන් දෙන්න ඒ ලංකාවේ ආරක්ෂාවත් එක්ක අපි ඉදිරියට යන්න ඕනේ. ඒ හින්දා හොඳ තත්ත්වයක් මතුවලා තියෙනවා. ඔබ කියන එක හරි. අර කොඳුරු හත්පත් තෙලුත් සාකී කියන වගේ මේක කවදාකවත් කරගන්න බැරි තැනකට නෙමෙයි. දැන් මං හිතනවා යථාර්ථය. හැබැයි තවත් පහ වුණොත් නම් මේක කරගන්න බැරි. හැබැයි දැන් ඒකේ අනෙක් පැත්ත දැන් සමහරවල්ලාට දැන් අද තිබ්බ සාකච්ඡාවත් අරගලකරුවන් සඳහන් කරලා තිබුණා ලහිරු වීරසේකර මහත්තයා සඳහන් කරලා තිබුණා අපි යන්නේ නැහැ කියලා. දැන් එහෙම තැනකදී අපි යන්නේ නැහැ සාකච්ඡාවට පක්ෂ නායකයන්ගේ තිබ්බ සාකච්ඡාවට අපි යන්නේ නැහැ කියලා තියෙනවා. දැන් එහෙම තැනකදී අර ඔවුන් අපේක්ෂා කරන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ටික කරගන්න පුළුවන් වෙයිද? දැන් මොනවා හරි කරන්න ඕන තියෙන පාර්ලිමේන්තුව ඇතුලේ ඒ පාර්ලිමේන්තුවේ කරගන්න නම් උන් බලපෑමක් කරන්න ප්‍රවේශයක් ගන්න එපා. දැන් සාකච්ඡාවට ප්‍රවේශ නොවි ප්‍රතික්ෂේප කිරීම අවසානයේ ලැබෙන ජයග්‍රහණයේ ප්‍රතිමූර්තියක් හදාගන්න නැත්නම් ජයග්‍රහණයේ ප්‍රවේශයක් හදාගන්න සමහරලාට අවාසියක් වෙන්න බැරිද? ඔව් මම හිතනවා ඉතින් එවැනි සාකච්ඡා සිදුවිය යුතුයි. ඒ කියන්නේ එක පක්ෂයක ඉඳගෙන ඒක කරන්න බෑනේ. අඩුම වශයෙන් ඔවුන්ට පුළුවන් නම් මේ කියන එකේ ඩ්‍රාෆ්ට් එකක් නැත්තම් ව්‍යුහයක් හදලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඒ ඉන්න අයට දීලා අධිකරණ අමාත්‍යවරයානේ ලයින් මිනිස්ට්‍රියකින් එයාට දීලා ඒ ආකාරයෙන් හෝ කරගන්න යම් කිසි බලපෑමක් ලොබි වර්ක් එකක් කළ යුතුමයි. එන්නේ නැත්තම් දැන් සාකච්ඡාවට එන්නේ නැතිනම් නමුත් ඒගොල්ලෝ සම්මුතියක් හදලා තියෙනවනේ. ඉතින් ඒගොල්ලන්ගේ කොන්දේසි දෙකක් දැන් ඉටු වෙලා තියෙනවනේ. ඒ කොන්දේසි දෙක මූලික දෙක ඉටුණයි කියන්නේ අනිත් ඒවාට ඉතර අමාරු නෑ දසුන්. මේ අයට කරන්න තියෙන්නේ කවුරු හරි මැදිහත් කරුවෙක් ඉන්නවා හෝ මැදිහත් කරුවෙක් නැතුව. දැන් මට මතකයි ඉස්සර නම් හිටියා අපේ අජිත් කුමාර් නීතිඥවරයෙක්. ඔව් ඒ පක්ෂ නියෝජනය කරන අය. ඒ වගේ චරිත තියෙනවනේ අපි අතර. ඒ අයත් එක්ක කතා කරලා ඔහු දන්නවා අජිත් කුමාර් ඊට ඒ മന്ത്രിතුමා පැහැදිලිවම දන්නවා මොකද්ද මේකේ තියෙන එක. ඉතින් ඒ අයගේ සහාය ලබා ගන්න. උතරත් ගැටලුවක් ගන්න ඕනේ. ඒකේ සහාය ගන්න ඕනේ. දැන් අපි දකිනවා සාලී පීරිස් මහත්මයා නීති සංගමේ සභාපතිතුමා දැන් සහ නීතිඥවරුන් අරගලයේදී මේ ඇති වෙලා තිබ්බ ගැටුම්කාරී තත්ත්වය තුළ අරගලකරුවන් සුරක්ෂිත කිරීම වෙනුවෙන් ආරක්ෂා කිරීම වෙනුවෙන් නෛතික ප්‍රතිපාදනවල තියෙන සුරක්ෂිතතාවය අරගෙන දෙන්න සෑහෙන කටයුතු කළා. ඔවුන් ගිහිලා අරගලකරුවන්ට පහර දෙන්න එපා අපි වැටක් වගේ ඉන්නවා කියලා ඔවුන් නීතිය එතන හරි අපූර්වවට ක්‍රියාත්මක කළා. ඒ පිළිබඳව තියෙන ගෞරවය තියෙනවා. හැබැයි එතනින් මෙහාට ගිහිල්ලා අරගලකරුවෙක් ගුටි කාලා ඇවිල්ලා උසාවියට ආවට පස්සේ ਉਹ බේරා ගැනීම වෙනුවෙන් නෛතික ප්‍රතිපාදන හොයනවට වැඩිය ගුටි නොකන පුරවැසියෙක් හදන්න පාර්ලිමේන්තුවේ නීති ප්‍රතිසංස්කරණය කිරීම වෙනුවෙන් ඔබතුමා යෝජනා කරන මා යෝජනා කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීම වෙනුවෙන් මැතිවරණ ක්‍රමයේ සංශෝධනය කිරීම වෙනුවෙන් අපි දකින්නේ නීතිඥයන් පෙරට එනවා. නීතිඥයන් ප්‍රමුඛව කරන්න ඕන තියෙන කාර්ය සිද්ධ කරනවා අපි දකින්නේ නැහැ. හිතාමතා මඟ අරිනවා කියලා හිතනවා සමහර වෙලාවට. ඔබත් නීතිඥවරයෙක්. ඔව් බොහොම වැදගත් ඔබ කියන යෝජනාව. ඒ එසේ සිදුවිය යුතුයි. මොකද නීතිඥවරුන් ඇත්තටම වෘත්තියත් එක්කනේ ගොඩක් වෙලාවට නියැලෙන්නේ ඉන්නේ. එහෙමනම් මේ නීතිඥවරුන් අතරින් කොටසක් හෝ ඉදිරිපත් කරලා ඒ කමිටු තියෙනවා නීතිඥ සංගමේ. ඒ කමිටු වලින් ඒ සභා වාර්තා හදන්න පුළුවන්. ඒ වගේම මම දැක්කා නීතිඥ සංගමේ පවා කියලා තියෙනවා යම්කිසි විදියකට දීපලට අලාබහනි කරලා එහෙම නීතිඥ සහාය ඉල්ලන් ඉන්න එපයි කියලා ඒ අය නිවේදනය කරලා තිබ්බා. ඉතින් ඒක තමයි මේ නීතිඥ වෘත්තියේ තියෙන ස්වභාවය. හැබැයි මම ඇත්තටම ගරු කරනවා මොකද නීතිඥ සංගමේ තියෙනවා විශේෂ කමිටු. ඒ විශේෂ කමිටුවකින් දැන් ඔය අරගලකරුවන්ගේ තියෙන අදහසුයි ඒ අයගේ අදහසුයි අරගෙන ඒගොල්ලන්ට පුළුවන් මැදිහත් කරුවෙක් හැටියට ඇවිල්ලා මේ කියන ශේෂ්ත්‍රය තුල ව්‍යවස්ථාව ඉදිරියට ගෙන්න එක බොහොම හොඳයි. ඉතින් ඒ ගැනත් වහාම සාකච්ඡා කිරීමක් අවශ්‍ය වෙනවා. ඒ සාකච්ඡා කිරීම තුල තමයි මේ ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ගියා, අර්ලිගහ මන්දිරයට ගියා. ඊට පස්සේ ඔවුන් ඉල්ලීම් කළා. ඉල්ලීම් වලින් ජනාධිපතිවරයා හැටියට ඉල්ලාස් වෙනවා කියන සඳහන් කරනවා. එතනින් පස්සේ ඔබතුමාට හිතන විදිහට නීතිඥවරයෙක් විදිහට හිතන විදිහට පුරවැසියෙක් විදිහට හිතන විදිහට සහ ජාත්‍යන්තර ක්‍රියාකාරීන් පිළිබඳව යම් ආකාරයක ඔබතුමායි කියවීමක් තියෙන පුරවැසියෙක් විදිහට අරගලකරුවන් ඊට පස්සේ කොහෙටද හැරෙන්න ඕනේ? ඇත්තටම අරගලකරුවන් ලබාගත් ඒ ඓතිහාසික ජයග්‍රහණය තවත් ඉදිරියට ගෙනියන්න කළ යුතු මූලික දේ තමයි අප රට තුල නීතියේ බලය, නීති ආධිපත්‍ය, සාධාරණය ඉෂ්ට කිරීම සඳහා ක්‍රියාමාර්ග ගන්න එක. ඒක ඊටාම අවශ්‍ය වෙනවා. හරි. මම මේ කිව්වට මට කියන්න ඕන ප්‍රසිද්ධිය. අද ඇත්තටම ගියාම සමහර පෙට්‍රල් ෂෙඩ් ගාවට එතන වෙන දේවල් ගත්තාම බොහෝම නීතියෙන් පිට වෙන දේවල් තියෙනවා. පොලිසිය පවා සමහරලාට ඒක කන්ට්‍රෝල් කරගන්න බැරි තැනකට ගිහිල්ලා තියෙනවා. ඒවායේ පෝලිං වල බලය මේ කියන
චන්ඩි අල්ලගෙන වචනෙන් කිව්වොත් චන්ඩි අල්ලගෙන ඉන්නවා. ඒ ක්‍රමේ නම් නැති කරන්න ඕනේ. ඒ ක්‍රමයට ගියොත් මාෆියා කල්ලි බිහි වෙනවා. මේ මාෆියා කල්ලි බිහි වුණොත් අරගලයටත් බැරි වෙනවා. මම දැකලා තියෙන හොඳම රට තමයි සෝමාලියාව, නයිජීරියාව, හයිටිය කියන රටවල පුදුම විදිහට ඒ අය එකතු වුණොත් අරගලයට විශාල ප්‍රශ්නයක් වෙනවා. අරගලය සුන්දරව යන දෙයක්. ඒ හින්දා ඒ අයව කන්ට්‍රෝල් කර ගැනීම සඳහා අපිට නම් නීති අවශ්‍යයි. ඒ නීතියේ ආධිපත්‍ය, නීතියේ බලය තුල ඉඳගෙන තමයි අපි මේ දේ කරන්න පුළුවන්. එයාට ලොකු වගකීමක් තියෙනවා. ඒතකොට ඒ නිසා කරන්න ඕන දේ තමයි නීතිය ස්ථාපිත කරන්න, දේශපාලන මූලික වශයෙන් ස්ථාවරත්වය ඇති කරන්න, පත්කිරීම් කරන ඒවා ගැන ඇත්ත වශයෙන්ම ඒවා විනිවිදභාවයකින් accountability කනුව ඔය ස්වාධීන කොමිෂන් සභාවවිල්ලා ඒ ප්‍රශ්නයක් නෑ. නමුත් ඒවයිදි ගොඩාක් වෙලාවට අඩුපාඩු වෙච්ච අවස්ථා තියෙනවා. අපි ඔක්කොම මිනිස්සු. නමුත් ඒවා වුණත් ඇත්තටම රට සම්බන්ධව දැන් අපි අතාරලා දාමුකෝ මේ ජාතිකත්වයේ මේ එන රටක් කියලා එකක් තියෙන්න ඉපෑනේ. දැන් මෙතනදී ඔබ දන්නවද දන්නේ මේ කාරණය ලෝකේ සියලුම බලවතුන් අගය කරන තැනක් තියෙනවා ශ්‍රී ලංකාවේ විශ්වය තුල. එය තියෙන්නේ නුවර ආසන්නයේ මීමුරේ කියන පැත්ත. එතන තියෙනවා ලකේ ගල කියලා එකක්. එතනදී පෙන්වලා තියෙනවා ටෙක්සාස් තමයි මේ අභ්‍යවකාශයට යනවා. නමුත් මෙතනත් සංවර්ධනය කළා ගත්තොත් පුදුමාකාරයකට දියුණු කරන. මම මේ විශේෂඥයෙක් නෙමෙයි. නමුත් NASA විශේෂඥයන් කියලා තියෙනවා. ලංකාවේ පොස්පේඩ් ගත්තොත් පෝර පිළිබඳව විශාල වශයෙන්. නමුත් අපිට ප්‍රශ්නයක් තියෙනවා. තාක්ෂණය නැහැ. ඒ තාක්ෂණය හරියට ගන්න නම් තාක්ෂණය දෙන්න පුළුවන් විද්‍යාඥයෝ ඉන්නවා. දෙවෙනි එක තමයි ලංකාවේ තියෙන සංචාරක ව්‍යාපාරය. අපි ඇත්තටම රට ස්ථාවර කරන්න ඕනේ. මේ වෙනකොට සමහර රටවල් කියලා තියෙනවා දැන් ලංකාවට යන්න එපා කියලා. ඔව් මම ඊළඟට එතන යනවා. මම එතන දෙන්න ඉස්සෙල්ලා කියන්නේ. ඔව් දැන් දේශපාලන ස්ථාවරත්වය ඇති කර ගැනීමේදී අරගලකරුවන්ට විශේෂ මෙහෙවරක් කරන්න පුළුවන්. ඒ මෙහෙවර තමයි රට තුල අනිවාර්යෙන්ම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය බිහි කරන එක. අපි හැමදෙනාම පිළිගන්න දෙයක් තමයි පක්ෂය තුලින් තමයි අපි තරඟ කරලා ඉදිරියට එන්නේ. එහෙම ජයග්‍රහණය කරගන්න. ඒක කිසිම ගැටලුවක් නැහැ. මොකද මහ ජනතාවට ගොඩක් වෙලාවට මම දැන් දේශපාලන පක්ෂත් එපා වෙලා තියෙන අවස්ථාවක් තමයි මම නම් දැකලා තියෙන පෞද්ගලිකව. ඒ සඳහා ඒ ජයග්‍රහණය. ඒ නිසා ඔවුන් කළ යුතු දේ තමයි අනිවාර්යෙන්ම රට ස්ථාවර කරගත්තේ නැතිනම් අපේ ආර්ථික ප්‍රශ්න විසඳන්න බැරි වෙනවා. අපි හයිටියකට ගමන් කරනවා. අනිවාර්යෙන්ම සෝමාලියාව පැත්තට යන්න හදනවා. හරි ඒක නවත්තා ගැනීම සඳහා මේක කරන්න පුළුවන් අරගලයට ඒ බේරා ගන්නත් පුළුවන්. අර යම් තැනකදී නීති ආධිපත්‍ය සුරක්ෂිත කිරීම වෙනුවෙන් සමහර වෙලාවට අරගලකරුවන් ඒ අරගලය ඇතුලේ ආවේගය තුල සමහර වෙලාවට ආරක්ෂක අංශ නිලධාරීන් එක්ක යම් ආකාරයක වචන උණුසුම් හුවමාරු සිද්ධ කරගත්තා. නමුත් එතනින් මෙපිට අරගලකරුවන්ගේ භාවිතාවම සමහර වෙලාවට අරගෙන ඔබතුමා සඳහන් කරා වගේ පෙට්‍රල් ෂෙඩ් ළඟ සමහර වෙලාවට අර අපි කියන ගමේ චණ්ඩි හැසිරෙන්න පටන් ගත්තොත් සමහර වෙලාවට ඒ ගම්වල නීතිය කඩාගෙන වැටුනොත් එහෙම කාර්යදී සරණ තියෙන කියන කාරණේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. ඔබතුමා සඳහන් කළේ ඒකයි අරගලකරුවන්ගේ සුරක්ෂිතතාවය ඇති කරන්න. මොකද ඔබට ඒකේ පූර්වාදර්ශය සපයන්න පුළුවන්. ඒ නිසා ඒ කරන්න කියන ආරාධනාව තමයි ආයාචනාව තමයි කළේ. එතනින් මෙහාට එමු. දැන් යම් තැනකදී අරගලයේ තීව්‍ර වීමත් එක්ක ජනාධිපති පුටුව අගමැති පුටුව හෙලවෙනවා. ඒ වගේම පාර්ලිමේන්තුවේ ආසන ටිකත් එහෙම හෙලවෙනවා. එහෙම පසුබිමක ලංකාවේ මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න IMF සංවිධාන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සාකච්ඡා කරගෙන ආව මේ වෙනකොට නැවතිලා තියෙනවා. ඒ වගේම තමයි මූලික අපේ රටේ තියෙන තෙල් ප්‍රශ්නේ, ගෑස් ප්‍රශ්නේ, ඊට පස්සේ පොහොර ප්‍රශ්නෙට යම් ආකාරයක පිළිමයක් ඇදලා තියෙනවා, ආහාර ප්‍රශ්නය. මේ ප්‍රශ්න වෙනුවෙන් ජාත්‍යන්තර මැදිහත් වීම අපි අනිවාර්යයෙන්ම ලබා ගත යුතුයි. මේ වෙනකොට අද දවසේදී අපි ගත්තොත් එහෙම ලංකාවට උඩින් අහසේ ගුවන් යානා කොහොමද පියාසර කරන්න කියලා ලංකාවට ගුවන් යානා ඉන්නේ නැහැ. ඒ තැනට අපි පත් වෙලා තියෙනවා. සියලු ගුවන් යානා ඉන්දියාවට, මේ පැත්තේ මැලේසියාවට හරවනවා. දැන් එහෙම තැනකදී ආර්ථික වශයෙන් ගොඩ ගන්න කොහොමද? ජාත්‍යන්තර සහායක් ලබා ගන්න පුළුවන් වේද මේ පවතින තත්ත්වය ඇතුලේ? IMF එකේ ලොක්කො ටික කියලා තියෙන දෙයක් මම කියන්නම්. ඕන දෙයක් රට ඇතුලේ කරගෙන දේශපාලන ස්ථාවරත්වයක් විතරක් හදාගෙන එන්න කියන එක. දැන් එතනින් පේනවා ඒගොල්ලෝ තාම සාකච්ඡාවකට යන්නේ නැහැ. නිශ්චිත ලෙස පාර්ලිමේන්තුවේ ඒ කියන අනුප්‍රාප්තික ජනාධිපති කැබිනට් මණ්ඩලය සහ ඒ සියල්ල ඇති කරගෙන ඒක 100% දැන් මේ වෙනකොට අපි දකිනවා. ඒ විතරක් නෙමෙයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලේ සැසිවාරයේ ළඟදී ඉවර වුණා. ඔක්තෝබර් සැසිවාරයේ පටන් ගන්නවා. අත වශයෙන් අපි සන්තෝෂ වෙන්න ඕනි දසුන්. අපි මියන්මාරයක් වගේ වුණේ නැහෙනි.
ඒක ඔබ ඇත්තටම මේ වෙලාවෙත් මියන්මාරයේ වෙන දේවල් ඔබ දැක්කොත් ඇත්තටම ඉතා දුක්ඛිත තත්වයක්. හරි අපි එතකොට ඇෆ්ගනිස්තානයකට ගියේ නෑනේ. අපි ඊ අතින් යම් විදියකට සන්තෝෂ වෙන්න ඕන. අර ඔබ කිව්ව ආරක්ෂක අංශය බොහොම ඉවසීමෙන් මනාව ඒ අයගේ වැඩ කටයුතු කරා. තැන් කීපයකදී ඒවා නැති වෙන්න පුළුවන්. නමුත් ඇත්ත වශයෙන්ම මට මියන්මාරයේ දර්ශන පෙන්වන්න බෑ. මෙතන පෙන්නුවා නම් ඔබ හඬා වැළපේ කොච්චර දුරට ඒවා එළියට යන්නේ නෑ. සමාජ මාධ්‍ය වහලා මියන්මාරේ, සමාජ මාධ්‍ය වහලා පලස්තීනයේ, සමාජ මාධ්‍ය වහලා ගොඩක් රටවල. නමුත් අපේ සමාජ මාධ්‍යත් එක්ක සමාජ ජාලත් එක්ක යනවා ඒවා අපි පෙන්වන්න ඕනේ. එතකොට ඊට වඩා වෙනස් තත්ත්වයක් මේ දැන් ඇති වෙමින් පවතිනවා. ඒ නිසා විශේෂයෙන්ම එක්ස ජිනීවා මානවික කවුන්සිල් කියන එක කරුණක් තියෙනවා. මේක සාමකාමීව මේ අරගලයට යන්න දෙන්න, ඒවා ඒ ආකාරයට විසඳන්න. අරගල කරුවන් අතරිනුත් යම් කිසි හික්මීමක් අපිට අවශ්‍ය වෙනවා. අර ඔබ ආවේගයට ආව වගේ බොහොම පැරණි සම්පත් අපි රැක ගන්න ඕනේ. එතකොට මම කියන්න හදන දේ තමයි අන්තර්ජාතිකව අපිට තියෙනවා World Food Organization. අපි මෙම්බර් කෙනෙක්. World Trade Organization, ලෝක වෙළඳ සංගමය, World Intellectual Property, මේ හැම එකටම ILO මේවයි හිටිය ප්‍රධාන සමාජිකයෙක් ලංකාව. එතකොට ලංකාව ගැන ගොඩාක් වෙලාවට බලනවා එනවනම් අපි උදව්වක් හරි කරන්න. මෙච්චර කල් අපි කරලා නැහැ. ඒ අපිට ඕන දේවල්නේ අපි කළා තියෙන්නේ. දැන් ඇත්ත වශයෙන්ම ජර්මනිය වුණත් සංසෝත වුණා ලෝකේ ප්‍රථම රට කාබනික පොහොර ලංකාව යන එක කියලා ඒගොල්ලෝ ගොඩක් උදව් කරනවා. නමුත් ඒක ප්‍රායෝගික කරන්න බෑ. ඒ නිසා අපි ප්‍රායෝගිකව කරන්න පුළුවන් දේ හිතා ගන්න තැනට අපි ගන්න ඕනේ. ඒ නිසා ජාත්‍යන්තර සංවිධානවල හිත දිනා ගන්න. ඔබ දන්නවද WHO කොච්චර ලංකාව කෙරෙහි පැහැදිලා හිටියද මේ COVID-19 ඉවර කිරීම ගැන? ඒක හරි මම ඒතකොට ජමේකාවේ හිටියේ. ඒගොල්ලෝ අහනවා කොහොමද? මම ඇමරිකාවේ සංචාරය කරා. ඒගොල්ලෝ අහනවා ඕගොල්ලන්ගේ මැරෙන්නෙත් නෑ, පොඩි දෙනයි. ඔක්කොම මැරලා තියෙන 15000 ඒ වගේ ගන්න. ඉතින් ඒ වගේ අපි යම් පැති වලින් අපි ඒක සාධනීය තත්යකට අපිට උදව් කරා. හරි. නමුත් දැන් වෙලා තියෙන දේ තමයි අපි මොනවටවත් කලින් ආර්ථික ස්ථාවරත්වයට ඇස්සලා යන්න ඕනේ. දේශපාලන ස්ථාවරත්වය ඒ යෑම සඳහා පාර්ලිමේන්තුවයි අරගලකරුවන් අතර සම්මුතියක් ඇති කරගත යුතුයි. ඒක ජනතාවාදී සම්මුතියක් තුළින් අපිට පෙන්වන්න පුළුවන් අපි ඔක්කොම එක විදියට යන්නේ. ඒ පුද්ගලයන්ට කැමති වෙන්න එපා. දැන් ඔබ මට කැමති නැති වුණාට සමහරවිට ප්‍රතිපත්ති වෙනස්. දැන් අපි ලංකාවේ හරිම චින්තනයක් තියෙන. එයාත් එපා, එයාගේ චින්තනයත්. එහෙම නෙමෙයි. පුද්ගලයා වැරදි වෙන්න පුළුවන්. නමුත් ඒ පුද්ගලයා හරියට හිතලා ප්‍රතිපත්තියක් දුන්නොත් ඒ ප්‍රතිපත්තියට අපි ගරු කරන්න ඕන. අන්න ඒ තියෙන ඇටිටියුඩ් එක, චර්යාව අපි ඇති වුණොත් ලංකාව හොඳට හදා ගන්න පුළුවන්. එහෙනම් ජාත්‍යන්තර ආයතනවල කොහොමද හිත දිනාගන්නේ? ජාත්‍යන්තර ආයතනවල හිත දිනාගන්න. දැන් ලාංකිකයන් විශාල ප්‍රමාණයක් ලෝකේ ඉන්නවා. හරි. මෙල්බර්න් වල විතරක් ඉන්නවා ලක්ෂ 3කට වඩා. ඒ ඔක්කොම එකතු කරලා ගත්තොත් මේ ඩොලර් 10ක් ලංකාවට දෙන්න ඕන කෙනෙක් කැමති. ඒගොල්ලෝ කිව්වෝ මේ පරිපාලනය ගියොත් අපි දෙනවා. අපි දැන් බලමු කොතෙක් දුරට අපිට ලබා ගන්න පුළුවන්ද, දිනා ගන්න පුළුවන්ද කියන එක. ඒ දිනා ගැනීම සඳහා අවශ්‍ය වපසරිය හැමෝම බලන්න. වියට්නාමය කියන්නේ සමාජවාදී රාජ්‍යයක්. වියට්නාමය විනාශ කරා ඇමරිකාව. නමුත් අද වියට්නාමයේ තමයි ලොකුම ජෝන්ස් කම්පැනි ඔක්කොම තියෙන. ගිහිල්ලා බලන්න හෝචිමින් සිටි එකේ ඔක්කොම තියෙන ඇමරිකන් අය. ඇයි? politically established. දේශ අපිට කමන්නේ ඒගොල්ලෝ කොමියුනිස්ට්රුවන් මොන වුණත් ඒගොල්ලන්ගේ එක වෙනස් වෙන්නේ. අද ලෝකේ දියුණු වෙන හොඳම රටක් තමයි වියට්නාමය කියලා කියන්නේ. Nike shoes ඔක්කොම අපේ apparel industry එක ඒගොල්ලෝ අරගෙන ඉවරයි. ඇයි? political stability. දේශපාලන ස්ථාවරත්වය තියෙනවා නම් මාක්ස්වාදීද නැද්ද කියලා අද ලෝකේ කොහෙවත් බලන්නේ නැහැ. වියට්නාමයේ විනාශ වෙච්ච රට 70 ගණන් වල වියට්නාම් යුද්ධෙන් විනාශ කරා. නමුත් ඒ විනාශ කරපු අයම ඇවිල්ලා අද හදලා දීලා තියෙනවා. ඒ වගේම ඔය LTT ඩයස්පෝරාව ගත්තොත් විශාල මුදලක් ඒගොල්ලෝ ගාව තියෙනවා. ඉතින් ඒගොල්ලෝ එක යම්කිසි සාකච්ඡාවකට එන්න ඕනේ. මොකද එහෙම ඇවිල්ලා අපි විවෘතභාවය පෙන්නුවොත් අපේ ඒකීයභාවයත් බේරගෙන අපිට ඒ දේ කරන්න. යම් තැනකදී සමහර වෙලාවට අපේ රටේ මේ තියෙන මේ අරගල ස්වභාවයත් එක්ක ගත්තාම සමහරලාට අරගලෙන් ජය ලබන පිරිසකුත් ඉන්නවා. සමහරලාට එහෙම පරාජයත්පත් කරගන්න පිරිසකුත් ඉන්න කණ්ඩායම් දෙකක් ඉන්නවා. 71ත් 89ත් කැරලි දෙක ගත්තාම එහෙමමයි. ඒ කියවීම අදට සමහරලාට බොහෝ වෙලාවට ගැලපෙනවා. සමහරලාට මේ තියෙන තත්ත්වය අපි අපේක්ෂා කරාට ආර්ථික ස්ථාවරත්වය ඇති කරගන්න දේශපාලන ස්ථාවරත්වයක් නිර්මාණය කළ යුතුයි කියලා සමහර වෙලාවට මේ තියෙන තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. ආය මේ කණ්ඩායමට එරෙහිව තව කණ්ඩායමක් පාරට බහින්න පුළුවන්. ඔයාලා එපා, ඔයාලා මේක හැදුවේ නැහැ, ඔයාලා මේවා දුන්නේ නැහැ. ආය රුපියල් 60ට පාන් ඕනේ, ආය රුපියල් 115ට තෙල් ඕනේ, ගෑස් 2500ට දුන්නේ නැහැ යන්න කියලා. එහෙම වුණොත් මොකක් වෙයිද? ඔව්. විප්ලවයත් එක්ක ප්‍රතිවිප්ලවයත් අපි සාකච්ඡා කරලා බලන්න. මම වචනෙන් කිව්වේ නැහැ. දැන් ඒක තමයි සංකල්පය. දැන් අරලියගහ මන්දිරයේම එකම කණ්ඩායම එනකොට ඒක හොඳ නෑ ඉච්චර. ඉතින් ඒවා මාධ්‍යවල එනවා දැන්
අපි අන්න එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ අය අතරත් විසම්මුතියක් ඇති වෙන්න ඕන. ඒ අය අතරත් සාධාරණයක් ඇති වෙන්න ඕන. දැන් දිගින් දිගටම ඔය තත්ත්වෙ ගියොත් වෙන කණ්ඩායමක් එන්න පුළුවන්. ඕක තමයි ගොඩක් රටවල වෙලා තියෙන්නේ. ඒ හින්දා දැන් අරගලේ ඉන්න නායකයන් විසින් පෙන්වා දෙන්න ඕන දේ තමයි අරගලේ කරේ මේ අපි වෙනුවෙන් නෙමෙයි මහ ජනතාව වෙනුවෙන්. ඕන් එක පෙන්නලා දීලා තියෙනවනේ. එතකොට විශාල නීතිඥවරු සංඛ්‍යාවකුත් ඔතන හිටියනේ. දැන් නීතිඥවරු ඔතනින් පිට වෙලා යන්න බෑ. ඒගොල්ලෝ ඉඳගෙන හරි මාර්ගයට මේක තල්ලු කරන්න ඕන. මම 100% පිළිගන්නවා. ඊට පස්සේ මේක ලංකාවේ තියෙන ප්‍රශ්නේ ගොඩක් වෙලාවට අපි ආමාශයත් එක්ක ජීවත් වෙන කට්ටියනේ ඒකනේ. අර ඉන්දියාවේ මහාචාර්යවරයෙක් කිව්වා මේ ලංකාවේ කනබොන දේවල් දැක්කම මේගොල්ලෝ පුදුමයටපත් වෙනවා කියලා. එහෙම නෙමෙයි. ඒක සල්ලි දෙනවා නේ විඳන් කරන්න ඕනේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අර ඔබ කිව්ව තත්වයට යනවා. ඊට පස්සේ මේවයි අනිත් පැත්ත ඔය මම මේක කියන්න ඕනේ. වෛර ඊර්ෂ්‍යාවත් පැතිරෙනවා. අපි දන්නවා ගොඩාක් වෙලාවට 80ට 89 තුල අහිංසක අයට උන තත්වය. ඉතින් ඒක විවෘතව මම සාකච්ඡා කරනවා. මොකද ඒවත් අපි යම් කිසි විදියකට හික්මවා ගත යුතුයි. එහෙම නැතිනම් මෙතන වෛරකාරී විදියට ගියොත් මේ දේ කරන්න බෑ. අරගලයේ සුන්දරයි. අවශ්‍ය දේ ඒගොල්ලොන්ට දැන් සාමකාමීව ඉෂ්ට වුණා. ඊට පස්සේ ඒ සමහරලාට නිරන්තරයෙන්ම ඊළඟ අවස්ථාව මොකක්ද කියන එක තාම තෝරා බේරාගෙන නැහැ. ඒ තෝරා බේරා ගැනීම සඳහා තමයි මම හිතන්නේ අර සංවාදයක් පැවැත්වුණා නම් හොඳයි කියන එක. මේ සංවාදය තුලින් තමයි ගොඩාක් වෙලාවට විශ්වවිද්‍යාලවල ඔය සංවාදේ නෝ. දැන් උදාහරණයක් ගත්තොත් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය, කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය, දැන් මම හිටියේ ජමයිකානු තාක්ෂ. ඒ විශ්වවිද්‍යාලවල හැමදාම රට හදන සාකච්ඡාව තමයි යන්නේ. දැන් අපි විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ටත් ඒක කරන්න පුළුවන්. ඒ දීලා දැන් හරි තමන්ගේ අරමුණ ඉෂ්ට වුණා. ඊළඟට කොහොමද රට ගොඩනගන්නේ කියන මාවතට අපි ප්‍රවිෂ්ඨ වන්න ඕනේ. ඒ ප්‍රවිෂ්ඨ වීමේදී ගොඩාක් සාධක තියෙනවා. ඒ සාධක සඳහා අපිට ප්‍රධාන වශයෙන් අවශ්‍ය දේ තමයි පාර්ලිමේන්තුව. අපි යන්නේ වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුව කරා. මේක මේ 1815 මාර්තු 15 වෙනිදා අල්ලගෙන 1948 සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1947 ස්වාධීන දුන්නාට පස්සේ 72 දක්වා ඇවිල්ලා තමයි මේ විධායක ක්‍රමය එන්නේ. දැන් ඉතින් හැමෝම කියන දේනේ විධායක එපා කියන එක. විධායක එපා කියලා ජනාධිපතිතුමත් ගියානේ යන්නේ. එතකොට එහෙනම් මේක දැන් අහෝසි කිරීම සඳහා අවශ්‍ය ප්‍රථම දේ කරන්න පුළුවන්. මම හිතන්නේ අර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ආව 21 අන්න ඒක පුළුවන් නම් මම හිතනවා ජනමත විචාරණයකට අරින්න කියලා. සමගි ජනබලවේගය ගෙනාව එකේ ශ්‍රේෂ්ඨාධිකරණය කිව්ව බොහෝම ඒවා 3-2කට අමතරව ජනමත විචාරණයකට යන්න. හරි ඒක හරි කරන්නකො. දැන් ඒ තුලින් පුළුවන් ගොඩක් දේවල් කරන්න. මේ පවත්වන ජනාධිපතිවරණයත් එක්කම ඔය ජනමත විචාරණෙත් කැල්ල ගන්න. ඒක තමයි කරන්න පුළුවන් හොඳම දේ. එතනට අපි යන්න ඕනේ. එතනට තරුණයන්ගේ සහාය අවශ්‍යයි. තරුණයෝ ඈත් වෙලා තියෙන දේශපාලනේ. තරුණයෝ නැහැ දේශපාලනේ. තරුණයන්ට එපා වෙලා තියෙන දේශපාලනේ. ඒ තැනට ගිනාවොත් තමයි අපිට හොඳ රටකට යන්න පුළුවන් වෙන්නේ. ඒ වගේ ගිය රටවල් ගොඩාක් දැන් මට දකින්න පුළුවන් දකුණු ඇමරිකාව, කැරේබියානු රටවල ඒ තත්ත්වය ඇති වෙමින් පවතිනවා ගොඩක් වෙලාවට. දැන් ඔබ දැක්කනේ මේ මෙතුමාට වෙච්ච දේ මහා බ්‍රිතාන්‍යයේ අගමැතිතුමාට පෙට්‍රල් ප්‍රශ්න නිසා දාලා යන්න උනානේ. නමුත් මෙතනදී ඊට වඩා වෙනස් අරගලයක් නැති උනේ. ඒවත් එක්ක ජනතාවට එපා නම් යන තැනට හදාගන්න වෙනවා ඉදිරියේදී. සමහර වෙලාවට දැන් අපේ රටේ මේ ක්‍රියාත්මක වෙන අරගලය ඇතුලේ අරගලය ආරම්භ වෙන වෙලාවේ තිබුණු ජවයේ යම් තැනකදී විවිධ ස්ථානවල විවිධ කණ්ඩායම් අර ගහගෙන ඉන්න බෝඩ් එකේ ලියලා තියෙන වැකි වලින් අරගලය කඩාගෙන වැටුණා. ඒ තුළ සමහර වෙලාවට ඇති වුණා මිනිසුන්ට සෑහෙන කලකිරීමක්. මොකද්ද මේ අරගලය ඇතුළේ ප්‍රතිමූර්තිමත් කරන්න හදන්නේ මේ බෝඩ් එකේ තියෙන දේද කියන කාරණා සමග. ඒ සමහරලාට ඒක වියකිලා යද්දී අරගලයට යලි පණක් ලැබුණා ආර්ථික පීඩනයේ ජනතාවගේ. නිසා ආර්ථික පීඩනයෙන් ජනතාව බැටකනකොට අර බෝඩ් එකේ තිබ්බ දේ නොසලකා යලි ජනතාව ඒක රාශී වෙන්න ගත්තා. ඒක රාශී වෙලා අරගෙන දැන් අරගලයේ අලුත් ජවයක් ඇවිල්ලා දැන් අවශ්‍ය කරන ඉලක්කය වෙනුවෙන් අරගලකරුවන් ගිහිල්ලා තියෙනවා. හැබැයි සමහර වෙලාවට අර බෝඩ් එකේ තිබ්බ දෙයට වැඩි හානියක් වෙනවද කියලා විශ්වාසයක් තියෙනවා ජනාධිපති මන්දිරය ඇතුලේ අරලිගහ මන්දිරය ඇතුලේ මේ එකම අරගලයේ හිටපු ජයග්‍රහණ වෙනුවෙන් ඉස්සරහට ගිහපු කණ්ඩායම් දෙක බෙදිලා ගහ ගන්නකොට සමහර වෙලාවට ඒකට හේතුවක් වෙන්න පුළුවන් නායකත්වයක් පිළිබඳ ප්‍රශ්නයක්. සමහර වෙලාවට පක්ෂ නායකයන් සම්බන්ධයෙන් වුණු සාකච්ඡාවේදී 25 දෙනෙක් නාම ලේඛනයක් යොමු කරලා තිබුණා. හැබැයි පක්ෂයක වුණත් සමහර වෙලාවට නායකත්වයක් තියෙනවා. ප්‍රමුඛ නායකත්වයක්. ඒක නායකත්ව මණ්ඩලය. නායකත්ව මණ්ඩලයක්. දැන් අපි මේකේ දකින්නේ නැහැ. ඒ නොදකින්න එක සමහර වෙලාවට නැත්නම් නායකත්වයක් ඉස්සරහට ඇවිල්ලා මම තමයි නායකත්වයේ නැත්නම් මම තමයි මේක ලීඩ් කරන්නේ නැත්නම් මේ මණ්ඩලය තමයි ලීඩ් කරන්නේ කියන එක පෙන්වන්න නැති තාක්කල් අරගලයේ තියෙන සම්මත සම්මුතියක් ඇති කරගෙන දේශපාලන ස්ථාවරත්වයක් වෙනුවෙන් ප්‍රවේශයක් ගන්න බාධාවක් වෙන එකක් නැද්ද? දැන් මෙතන
නායකත්වය පිළිබඳව අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඒ ලීඩර්ෂිප් එකත් එක්කනේ අපි යන්න ඕනි. දැන් අර ඔබ කීවාසේ කොහොමද මේවා තැන් තැන් වලින් එකතු වෙන්නේ? දැන් ජයග්‍රහණය ලබා ගත්තට පස්සේ අපි බෙදිලා යන්නේ කොහොමද? එතකොට අරමුණක් තියනවාද කියන එක. එන අඩුම ගානේ අරගලයේ අරමුණක් තියෙන්න ඕනේ. අපි රටට ගැළපෙන ව්‍යවස්ථාවක් හැදුවා. එතනින් පස්සේ අපි මොනිටරින් ගෲප් එකක් හැටියට ඉන්නේ. ඒ වගේම තමයි අර කිව්ව කාරණය ගත්තට පස්සේ ගොඩාක් වෙලාවට වැදගත් වෙනවා දෙන නායකත්වය. මම හිතන්නේ ඉතින් විශාල ජනතාවක් ආවනේ. දැන් මම ඕකට එකතුවක් කරන්න. මේක මුලින්ම පටන් ගත්තේ කොතනද දන්නවද? මධ්‍යම පාන්තික ඉංග්‍රීසි උගත් මධ්‍යම පාන්තික ජනතාව කවදාකවත් නැති විදිහට ලොකු පීඩනයකින් වෙලුණා. ඒක රජයේ පැත්තෙන් උත්සාහ ගත්තට ඒ උත්සාහ අසාර්ථක වුණා. ඔතන ඔය ඛනිජ තෙල් ප්‍රශ්නය, ගෑස් ප්‍රශ්නය, එතනින් ගියාට පස්සේ ඔය භූමි තෙල් එක අපි අමතක කරමු, කිරිපිටි ප්‍රශ්නය, පොහොර ප්‍රශ්නය, ආහාර. දැන් එතකොට අපි ගත්තොත් උදාහරණයක් ලෙස මම විවෘතව කියන්නම්කෝ. දැන් මිරිහානේ සිද්ධියේදී මම ඇහැට දැක්කා බොහෝම උගත් කණ්ඩායම් තමයි එතන හිටියේ. එතකොට නාරායන් පිට හැම තැනම හිටියේ දසුන්. අපි පසු විපරමක් කරාම ඔයාට තේරෙයි. ඒ කියන්නේ අර සුළු ධනේශ්වර නෙමේ, ධනේශ්වර අයත් ඒ මැද අතර විශාල මධ්‍යම පාන්තික කොටසක් හිටියේ. ඕක 71 දී 89 දී ඕක අර්ථ ගන්නකොට 89 දී 71 දී ඒ කණ්ඩායම ඇවිල්ලා හිටියේ නැහැ. අන්න ඒක තමයි මම කියන්නේ. මේ වෙනස් හැඩයක් මේක. දැන් උදාහරණයක් ලෙස 88 89 කාලේ මමත් විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක්. අපිත් ඔය සටන් වල හිටියා. හොඳට පොලිසියෙන් ගුටි කාලා තිනවා. අපි ගිහිලා කැම්ප්ස් වල අපිව දාලා තිනවා. නමුත් ඒ අරමුණක් වෙනින් ගියා. නමුත් තරුණයෝ තමයි හිටියේ දා. එතනින් ගියාට පස්සේ අපිට බත් එකක්වත් ගේන්න ගෙදරින් අර වෙන කවුරුවක්වත් හිටියේ නැහැ. අද එහෙම නෙමෙයි. ඒක වෙනස් හැඩයක් අරගලේදී මධ්‍යම පන්තිය ඔක්කොම ඒගොල්ලෝ සහාය දෙන. ඒක තමයි විය යුත්තේ. ඒක තමයි විය යුත්තේ. ඇත්ත වශයෙන්ම කම්කරුවන් යම් ප්‍රමාණයකට හිටියා. ශිෂ්‍යයන් තමයි බහුතරයක් 88 89 මේ ගිය සංඛ්‍යාව බලන්න ඔබට ඒක තේරෙයි. නමුත් අද ඒක වෙනස් වෙලා තියෙනවා. අද තරුණයන්ට ජවයක් වුණා මේ මධ්‍යම පන්තිය. අන්න ඒකයි විශේෂ ලක්ෂණය. ඇයි මධ්‍යම පන්තිය වෙල හේතුනේ එදා තිබ්බ ප්‍රශ්න ඒගොල්ලන්ට වඩා අද ප්‍රශ්න වලින් මිරිකුණා, රැකියා නැති වුණා. ඉතින් දසුන් මේකට කොවිඩ් එකෙත් ගැටලුවක් තියෙනවා. ඔබ නොදැනුවත්ව ගල්ෆ් කලාපයේ රටවල් කීයකින් ලංකාවට ආවද? ඒගොල්ලන්ට රැකියා අහිමි වුණා. ඒ හින්දා මේ ඔක්කොම එකට ආව දෙයක් තමයි. ඒ හින්දා අපිට එක තැනකට දොස් කියන්න බෑ. මෙතන විශාල ආර්ථික කළමනාකරණයක් නැති කරගත්ත. දැන් ඉන්න මහ බැංකුව නෙමෙයි ඉහළ ඉන්න මහ බැංකුව කිසිම ආකාරයකට ඒගොල්ලෝ හිතුවේ නෑ ඉදිරියට යන්නේ මොනවද කියන එක. ලොකු දැක්මක් තිබ්බේ නෑ. මම කියන්නේ අන්න ඒවත් මූලික වශයෙන් බලපෑවා. අර සමාජ පීඩනයේ ඉන්න තරුණියෝ ඒගොල්ලන්ට ලොකු ශක්තියක් දුන්නා. පාංගිරි 500ක් 600ක් ගෙනියන්න පුළුවන් විදියට Taman මුදල් වියදම් කරා. කෝච්චියකට සම්පූර්ණයෙන්ම මුදල් වියදම් කරා. අනේ 88 89 කාලේ එහෙම තිබුණේ නෑ. බොහොම අමාරුයි. ඒක තමයි කැට හොල්ලලා අපි කැට හොල්ලලා හොයාගත්තේ. නෑ ඒක තමයි මම කියන්නේ. ඒ වෙනස් හැඩේ මේ ඒකරාශී වීම, ඒ වෙනස් හැඩේ අරගලය දැන් ඔය කියන නිර්ධන පන්තිය හරි පීඩිත පන්තිය හරි නෙමෙයි සමහරලාට ඉහළ විශේෂඥ වෛද්‍යවරියක් හිටියා මට එක සතගෙන මම හැමදාම ගියා කියලා. හරිද? දැන් එතකොට මේ හැම ස්තරයක්ම නියෝජනය කරන කණ්ඩායමක් ඒකරාශී වෙච්ච තැනක අර නායකත්වයක් පිළිබඳව ප්‍රතිමූර්තියක් නැත්තම්, නායකත්ව මණ්ඩලයක් පිළිබඳව ප්‍රතිමූර්තියක් නැත්තම් අර ඒ අවස්ථාවේ අවස්ථාවාදීව අවස්ථාව ලබා ගන්න එන උදවියගෙන් වෙන හානිය වළක්වා ගන්න බැරි වෙනවනේ. එහෙම වුණොත් එimhe අර කණ්ඩායම කැඩිලා යන්න පුළුවන්. ඒකරාශී වීම, නායකත්ව මණ්ඩලයක්, නායකයෙක් බිහිවීම අවශ්‍ය නැද්ද? අනිවාර්යයෙන්ම අවශ්‍යයි. මොකද නායකත්වයක් 88 89 තිබුණා. හැබැයි නායකත්වය සමූල ඝාතනය කරා. ඒක වෙනම කතන්දරයක්. නමුත් අරගලයක් ගත්තාම උනත් අනිත් සෑම රටකම මම දකින්න නායකයෙක් මාවෝ සේතුන්ලා බොහොම අමාරුවෙන් 5 දෙනෙක් හරි එකතු කරගෙන මේ සටන පටන් ගත්තා. මේ වෙනි සටනුත් එහෙම වෙන්නේ නැති. නමුත් ඒ නායකත්වයේ ඉදිරියට දැන් එන්න ඕනේ. මොකද මේ නායකත්වය මතු වෙන්න ඕනේ. අපි තමයි ලීඩර්. ඒ මතුවීම වෙන්නේ ඒගොල්ලන්ගේ සමාජිකයන් ආරක්ෂා කිරීම සහ අනිත් පැත්තෙන් අදාළ සාකච්ඡාවට යන්න. මේ දෙක එකට එක තැනකට එන්න ඕනේ. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු ඇත්ත වශයෙන්ම මම අර ඉස්සෙල්ලා කියන්න ගියේ භූ විෂමතාවයේ අතින් ගත්තොත් ලංකාව වෙනුවෙන් හැම වෙලාවෙම ඉන්දියාව බලන් ඉන්නවා. චීනෙන් සබ්මරීන් එකක් ආව ගමන් රාජ්‍ය නායකයෙක් එක්ක තරහ වෙලා රාජ්‍ය 나යකයා පරාජය කරන රටක් මේක. ඔබට පේනවද? චීනෙන් ඉන්න සබ්මරීන් එකක් ඇයි එන්නේ තෙල් ගන්න විශ්වාස කරන්නේ ආරක්ෂාව කලාපයේ වොයිස් ඔෆ් ඇමරිකා මෙහි තිබ්බි. හරිද? එතනින් ගියාට පස්සේ ඇමරිකා එක්සත් ජනපදයේ ඔබ නොදන්නවාට අපේ ඉන්දියාවට තමයි
මෝඩි අගමැතිතුමා මම එතනින් යනවා මේ ගෝලීය දේශපාලනයේ කැළඹීමත් සමහරවිට දැන් ලංකාව ඇතුළේ ස්ථාවර වෙනකොට මම දැක සුබ්‍රමණ්‍ය ස්වාමී දාලා තියෙනවා කොන්දේසි විරහිතව මැදිහත් වෙනවා රාජපක්ෂවරු බේර ගන්න කියලා. ඊට පස්සේ ඔය තානාපති කාර්යය සඳහන් කරනවා නෑ මහලේකම් කොමසාරිස් කාර්යය සඳහන් කරනවා නෑ ඒක ඔහුගේ පෞද්ගලික මතය කියලා. කියන්නේ ලංකාවේ මේ හෙළවීම ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඉල්ල අස්වීම කියන කාරණාව මේ කලාපීය දේශපාලනයේ ප්‍රබල කැළඹීමක් ඇති කරනවා. දැන් අසල්වැසි ඉන්දියාව අපි දැක්ක අර ණය කෝටයකින් අපිට පොහොර ටික එනවා ඊට පස්සේ තෙල් ටික ආවා ආහාර ටික ආවා. චීනෙන් යම් මැදිහත් වීමක් සිද්ධ වුණා. ඊට පස්සේ යම් ආකාරයකින් අනිකුත් රටවල් වල සාධනීය මැදිහත් වීමක් මේ කැළඹීමත් එක්ක කලාපීය වශයෙන් ශ්‍රී ලංකාව තනි වෙයිද? තනි නොකර ඕන් සමහර වෙලාවට මේ තියෙන තත්ත්වය ඇතුලේ මේ තියෙන මේ මැද තැනකට ඇවිල්ලා ඕන් අපේ ලංකාව ඇතුළේ ගොඩ බහිද පළපදියම් වෙයිද? වැදගත් ප්‍රශ්නයක්. ඔබට මතකයි ඉන්දියන් සාම හමුදාව ආවා. ඒ ඇවිල්ලා LTT එක පරාජය කරන්න ආවේ. බොහොම අමාරුවෙන් තමයි අපි යවා ගත්තේ. ඒ වගේම තමයි ඉල්ලීමක් කරොත් එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල එවැනි බට කණ්ඩායම් ඉන්න නමුත් අපේ බට කණ්ඩායම් තමයි ගොඩක් රටවලට ගිහිල්ලා ඉන්නේ. දැන් මම හිතන්නේ ඊට වැඩිය වෙනස් ආකාරයකට අගමැති නරේන්ද්‍ර ශ්‍රී මෝඩි මැතිතුමා කීවා අපි ශ්‍රී ලංකාවේ ජනතාවත් එක්ක ඉන්නවා කියලා. ඒක හරිය වැදගත් ප්‍රකාශයක්. එතුමා ඒ කර ප්‍රකාශයේදී ඔය කීන ආකාරය නෙමෙයි. ඉතින් අර කිව්ව ඒ දේශපාලකතුමා හිතවත්කමක් තියෙන හින්දා කියන්නේ නැති. නමුත් මම හිතන්නේ මොන පක්ෂ බලයට ආවත් ඒ නායකයන්ව ලංකාව ඉන්දියාව තනි කරයි කියලා. ඒගොල්ලෝ ගොඩාක් වෙලාවට ආරක්ෂා කරනවා. දැන් පාකිස්තානේ ගොඩාක් වෙලාවට අපිට උදව් කරන්න පුළුවන්. ඒගොල්ලන් ප්‍රශ්න දිනින්ද ඒගොල්ලන්ට උදව් කරගන්න බැරි වෙන්නේ. අපිට ළඟම ඉන්න රටක්. ඒ නිසා අපි හැම වෙලාවෙම හිතන්න ඕනේ දැන් මෙතනදී ඇත්ත වශයෙන්ම 2014 දී මම ජිනීවා මානව හිමිකම් කවුන්සිලේ හිටියා 2015 ඡන්දෙන්න ඉස්සෙල්ලා. එතනදී අපි දැක්ක දෙයක් තමයි at any cost we must defeat Mahinda. ඒක බොහොම මේ සත්‍ය ප්‍රකාශ කරන්නේ මත් එක්ක ඒ වෙලාවේ ඊට කලින් හම්බුණ මහින්ද සමරසිංහ මැතිතුමයි මේ හිටියා. ඉතින් එහෙම ඒක ගොඩනගලා තිබ්බ ලංකාවේ. මම මේ වරදක් කියනෝනේ මේ අය පරාජය කිරීම සඳහා විශාල වශයෙන් මොය යුද්ධය මේකත් එක්ක දැන් ඉතින් අපි ඔය කතා කරලා වැඩක් නැහැ. මම හිතන්නේ එවැනි යම් අවස්ථා තියෙනවා. ඒවත් අපි හොයලා බැලිය යුතුයි කොහොමද මේක අපි එකට එකතු කරන්න කියලා. දැන් ඔබ අහනවා ලංකාව තනි වේද කියලා. ලංකාව තනි වෙන්නේ නැහැ. අපි පිහිටවල නැහැ කියන තාම නැහැනේ රැස්වීමක් තියලා. සාක්කේ ඉන්න ප්‍රධාන කෙනෙක් තමයි අපි. ඉතින් ගොඩක් වෙලාවට ඇමරිකා එක්සත් ජනපදයේ තානාපතිනියන් නිතර නිවේදන නිකුත් කරමින් ට්වීට් කරමින් අපි දකිනවනේ. ඒතර තානාපති වගේම රට තුලත් ඒ වැඩ බලන. ඉතින් මම හිතන්නේ එහෙම අපි තනි වෙයි කියලා. හැබැයි තනි නොකරට සහාය ලැබෙයිද කියන කාරණා ප්‍රශ්නේ දැන් IMF එකේ සඳහන් කරන යෝජනා 16ක් ගෙනාව 16ටම අපි හරි විදිහට ප්‍රවේශයක් ගත්තේ නැහැ 16ම සාර්ථක කරගන්න සහාය දැක්වෙන නිසා 20ක් පිළිබඳව හරි 21ක් පිළිබඳව හරි උන්ගේ එච්චර තැකීමක් නැහැ. එහෙම පසුබිමක් ඇතුලේ ගෙන ආධාර ටිකත් වංචා සහගත සිද්ධ වෙනවා නම් දෙන ආධාර ටිකත් යම් ආකාරයක මූල්‍ය වංචාවන් සිද්ධ වෙනවා නම් රාජ්‍ය පාලනය පිළිබඳව විශ්වාසයක් නැත්නම් රාජ්‍ය තන්ත්‍රය පරිපාලනය සම්බන්ධයෙන් විශ්වාසයක් නැත්නම් තව විශ්වාසය තියයිද? ඔව් ඇත්ත වශයෙන්ම දැන් විශ්වාසය සම්පූර්ණයෙන්ම ක්ෂය වෙලා ඉවරයිනේ. තරහ වෙන්න එපා මම මෙහෙම කිව්වට හරි. හොංකොං කියලා රාජ්‍යයක් තියෙනවා. මේ හොංකොං කියන රාජ්‍ය අද චීනෙට අයත්. ඒ වුණාට චීනේ කොමියුනිස්ට් උගන්වන්නට වඩා ඒගොල්ලොන්ව ප්‍රධාන කොමර්ෂල් හබ් එක. මම හිතනවා අපි පවා 99 අවුරුදු බද්දකට හරි කොමනෝ රටකට යන්න වෙනවා. මේ ආර්ථික අගාධයෙන් ඔබ කියන තරම් ලේසියෙන් අපිට ගොඩ එන්න බෑ. අඩුම වශයෙන් මම මේ වැරද්දක් වෙන්නේ නැති කියන්නේ මම දකින්නවා අර නෑ ඔබතුමා විතර නෑ සමහරවල් තෙල් පොලිමේ නෝට තෙල් පොලිමේ ඉන්න අයත් කියනවා රටම වික්කන ගමන්නේ අපිත් එක කියලා. ඒක තමයි දසුන් වෙලා තින්නේ. අපි හදවතට එකඟව කතා කරන්න දෙපයිනේ. ඔබ කියන විදිහට ලොකුවට සුරංගනා ලෝකමවල හරි IMF එක කියනවා අන්තිම මොහොතේ කිසි දෙයක් දෙන්නේ නැහැ කියලා. එතකොට හරි IMF කියලා පාඩු ලබන රාජ්‍ය සංස්ථා ඔක්කොම මේ පෞද්ගලීකරණය කරත් ඔය දෙයට යන්න අපිට අමාරුයි. ඒ නිසා තමයි මම ගොඩාක් වෙලාවට විශ්වාස කරන දේ අපි මේ ආර්ථිකය හදාගන්න නම් අපි ඇත්තටම අපි සියලු දෙනා වැඩ කරනවාද? පොඩක් ඕස්ට්‍රේලියාවේ ගිහිල්ලා බලන්න මම පශ්චාත් අධ්‍යාපනය ගන්නකොට ශ්‍රී ලාංකිකයන් ඒ නැගිටින්නේ 4:00 ගෙදර එන්නේ රෑ 11ට. රට වෙනුවෙන් නෙවෙයි මේගොල්ලෝ සල්ලි හොයාගෙන ඉව සඳහා. ඉතින් ලංකාවෙත් එවැනි ක්‍රමයක් අපි ඇති කර යුතුයි. ඉතින් එහෙම නැතුව අපි වැඩ නොකරන જાතියක් කියලා කියන්නේ නැහැ. නමුත්
ඒ දැන් අරගලයෙන් පස්සේ කෘෂි අරගලය පටන් ගන්නවා. අරගලයෙන් පස්සේ අපි වෙන අරගල කියන්නේ අපි නිෂ්පාදන අරගලයකට යනවා. මම හිතන්නේ ඒක දුන්න හොඳ දෙයක්. ඒගොල්ලෝ දේශපාලන ස්ථාවරත්වය අරන් දුන්නනේ. දැන් අවශ්‍ය ප්‍රධාන ඉල්ලීම ඉෂ්ට කරගත්තනේ. දැන් ඒගොල්ලෝ මග පෙන්වන්න ඕනේ අපි කොයි විදියටද යන්නේ කියන එක. එහෙම නැති වුණොත් එය කරන්න. දැන් ෆිදෙල් විප්ලවය කරනකොට බොහොම තරුණ වයසේ. නමුත් ෆිදෙල් බොහොම කාලයක් ගිහිල්ලත් ෆිදෙල් හදාගත්ත රට. ලෝකේ හොඳම සෞඛ්‍ය තියෙන කියුබාවේ. ඒක ෆිදෙල්ට ගරු කරනවා. හරිද? ඒ වගේ අපිට අර ඔබ කියන නායකත්වය අවශ්‍යයි. ඒකත් එක්ක වියට්නාමයේ හෝ චි මින්හ් වගේ අපිට ඕනේ නායකත්වය. අන්න එතකොට තමයි අඩුම ගානේ ඇමරිකාව අපිව විවේචනයක් හරි කරන්නේ අර ඉන්න තැනකට දෙන්නේ නැහැ කියන එක. එහෙම නැතුව අර හයිටිය ගත්තොත් නායකත්වයක් නැහැ. සෝමාලිය ගත්තොත් නායකත්වයක් නැහැ. නයිජීරියාවේ නැහැ. ඒ වගේ රටවලට. නමුත් දැන් බලන්න සිරියාව ඕන වෙලාවක බේරනවා රුසියාව. මොකද එතන තියෙන තෙල් සම්පත්. ඉතින් අපේත් යම් සම්පත් තියෙනවා. ඉතින් අපි බලමු මොකක්ද වෙන්නේ. මම කැමතියි සාකච්ඡාව තීරණය පටන් ගත තැනීම නවතන්න. හදිසියවත් ජනාධිපතිතුමා හෙට පොහොය දවස රාජ්‍ය නිලධාරීන් වැඩ නැහැ. මම ලියුම දෙන්නේ නැහැ කියලා කිව්වොත් මොකක් වෙයිද? නෑ ලියුම දෙන්නේ නෙමෙයි. එහෙම ඉල්ලාස් වෙන්නේ නැහැ කියලා කිව්වොත්. ඉල්ලාස් වෙන්නේ කියන එක එතුමා තමයි තීරණය කරන්න ඕනේ. ඉල්ලාස් වෙන්නේ නැහැ කියලා කිව්වොත් ඉතින් නැවත වතාවක් අරගලයක් පටන් ගනි. දෝ කියන සැකයක් එනවා. අපි ප්‍රශ්නෙට උත්තරේ විනිවිද භාවයේ හෙට උදේ වෙනකන් තියාගමු. අපි බෙහෙම ස්තුතිවන්ත වෙනවා ජමයිකා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ හිටපු පීඨාධිපති මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම මහත්මයාට බොහොම ස්තුතියි සහභාගීත්වයට. ආයුබෝවන් කියලා ඔබතුමාට වැඩසටහන සමුදෙනවා. කොහොම නමුත් අද තීරණයේ අවසානයේ සටහන් කළ යුතුම දෙයක් තියෙනවා. තරුණයින් පාරට බැස්සේ සංශෝධනයක් වෙනුවෙන් සහ Tamanට හිමි අයිතියක් දිනා ගැනීම වෙනුවෙන් ඒක තරුණයන්ට විතරක් කේන්ද්‍රගත වෙලා වුන් මගට බැස්සට ඒක සමස්ත ප්‍රජාවගේම ඉල්ලීමක් බවට පත් වුණා. ඒ ඉල්ලීම මේ මහ පොළොවේ පැල කරලා ගම් නියම් ගම් පුරා විසිරී පැතිරී ගියා. ඒ නිසා තමයි පහුගිය 9 වෙනිදා වැල නොකඩේ කොළඹට ආවේ තෙල් නැතු වුණත් පයින් ආපු මිනිස්සුත් හිටියා කිලෝමීටර ගණන්. ඒ නිසා ඒ සානුකම්පිත හැඟීමට ඒ අරගලකරුවන්ගේ ස්වරයට සියලු දෙනා එහුම්කන් දිය යුතුයි. සමහරලාට කවදාවත් හෙල්ලෙන්නේ නැහැ කියලා කි මහ පුටුත් උස්සලා පොළවේ ගැහුවා. සමහර වෙලාවට අපි නොහිතන තැනක 225ත් මහා ඉක්මනින් දරුණු විදිහට චලනයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා පාර්ලිමේන්තුවටත් වගකීමක් තියෙනවා තරුණයන්ගේ හෘද ස්පන්දනය හඳුනා ගන්න, ඒ මත ක්‍රියා කරන්න. ඒ වගේම තමයි සියලු දෙනාට වගකීමක් තියෙනවා මේ සියලු ජයග්‍රහණයන් මත රටේ හෙට දවස වෙනුවෙන් සුබවාදීව දකින්න සහ ඒ වෙනුවෙන් මාවතක් විවර කරන්න. පුරවැසියන් විදිහට අපි සියලු දෙනා එක තැනක එකතු වෙලා ජයග්‍රහණය කරමු. ජයග්‍රහණය තුල අපි අනාගතයේ භුක්ති විඳින්න උත්සාහ කරන නිර්මාණය කරන්න උත්සාහ කරන රට දිනා ගන්න උත්සාහ කරමු. සමගන්නවා යලමුණ ගැහිම ලබන අගහරුවාදා. අයිබෝන්.